අද සිකුරාදා වෙලාව රාත්‍රී 9යි. මම ඔබ මුණ ගැසෙන්න එන වෙලාව. ඔබ බොහෝ දිනක් අපිව බලාපොරොත්තු වෙන සිටින වෙලාව. ඒ අනුව මා සූදානම් වෙනවා මට ලැබී තියෙන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන්න අද. පසුගිය දවසේ මගේ දේශපාලන කතාවට සවන් දීලා හිටියනේ නේ. ඒක දේශපාලන කතාවක් නේ මං හදපු එකක්. ඒ සිදුවෙන සිදුවීම් කියන කතා අනුව ඔබ දෙපැත්තට ඔබේ සිත ගියා නම්, ඇලුනා නම්, ගැටුණා නම්, පක්ෂ වුණා නම්, විපක්ෂ වුණා නම්. අන්න ඒක තමයි මම පෙන්වන්න උත්සාහ කළේ. කතෝල සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ වෙලා විපක්ෂ වෙලා හෝ කරන්න දෙයක් නැහැ. අතහැරලා දාන්නයි තියෙන්නේ. ඔබට අදහස් දක්වන්න හිතනවා නම් ඒ මම. විරුද්ධ වෙන්න හිතනවා නම් ඒ මම. ඒකයි මම කියන්නේ. ඒක තේරුම් කරලා දෙන්න තමයි මම අලුත් කතාවක් ගෙතුවේ. ඒ කියන්නේ බුදුන් වහන්සේට ලෝකෙ තිබෙන ඔක්කොම වලින් උදාහරණ කියන්න පුළුවන් වුණානේ. බණ කියලා අලුත් જાතියක් නැහැ නේද? ලෝකෙ තිබෙන අවුවයි වැස්සයි පින්නයි වලාකුල් යන එකයි ගංගා ගලන එකයි තේරෙම උදාහරණ. එසා එක නොසිතූ ආකාරයෙන් ඉදිරිපත් කරන්න මම හිතලා කරපු දෙයක් ඒක. අපි අද ප්‍රශ්න වලට යමු. අංක 1. ඔබ වහන්සේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම යටතේ සිදු කළ දේශනාවට සවන් දුනිමි. අසන්නෙක් වශයෙන් අසන්යක්. එහිදී මට ඇති වූ පහත ගැටලු දෙකට පිළිතුරු ලබා දෙන්න. ඔබටත් මේ ගැටලු තියෙන්න පුළුවන් අහගන්න. අපි කරන එදිනෙදා වන්දනාවේදී හා පිරිත් දේශනා කිරීමෙන් පසු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වැරදි ක්‍රමයක්ද? පාලිය ඉගෙන ගන්න මෝදති සතුටු වෙනවා. අනුමෝදති අනුව සතුටු වෙනවා. නැත්නම් දැනගෙන සතුටු වෙනවා. දඹදිව ගිය උපාසකම්ම කෙනෙක් ගමට ඇවිදින් දඹදිව විස්තරේ කියනෝ නෑ දැව ටික එකතු කරගෙන. අහගෙන ඉන්න අය දඹදිව ගියේ නෑ. නමුත් අහලා සිතේ උපදවා ගන්නවා සතුටක්. සාදු සාදු කියවෙනවා. ඒ තමයි අනුමෝදනය. අනුමෝදනය වෙන්න දැනගන්න ඕන. ඒ අනුවගත් කල තිරෝකුඩ සූත්‍රයේ මිය ගියා වූ ඥාතීන් ගෙදර එනවා කියලා තියෙනවා. පරිතිරෝකුඩ පරදත්තු උපජීවීන් ආගන්තුාන සකංගරං. එතකොට ගෙදර කදන දේ පේනවා. පින් දුන්නත් පේනවා, ඇඬුවත් පේනවා. හින්දා පින් දීමේදී වගේ පවුත් දෙන්න පුළුවන් අඬන්න ඕනහම. පින් දෙනවට අනුමෝදති කියනවා නම් අඬනවට අනුසෝචති කියන්න වෙනවා. මේ ජානුස්සෝනි සූත්‍රයේ තියෙන ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පතිනෝ අට්ඨානේ අදාළ තැන හිටියොත් තමයි ලැබෙන්නේ නැත්තම් නෑ කියන පදේ මුල් කොටගෙනයි මම විස්තර කළේ. නමුත් සේවස් ගණනාවක් තිස්සේ බුදු සමයේ දේවාති දේව වූ බුදු සමයේ දෙවෙනි තැනට වැටුණ දෙවියන් ඉස්සරහට ආවා. ත්‍රිපිටකේ නම් දෙවියන්ට පින් දෙන ගාථා එකක්වත් නැහැ. නමුත් මෑතදී අපි හදාගත්තේ ඒවා තියෙනවා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා කියලා. විතරක් දෙවියන්ට ශාසනය රකින්නත් බාර දීලා තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ කොහොමද පැහැදිලි කරන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක යන සිව්වණක් පිරිස බුදුන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂා කෙරෙහි සහ ඔවුනොවුන් ගෞරවයෙන් වාසය කරනවා නම් ඔවුන් තමයි ශාසනය රකින්නේ. ඔවුන්ට බුදුන් දහම් සඟුන් කෙරෙහි ගෞරවයක් නැද්ද? ඔවුන් වාද විවාද වෙනවා නම් ඔවුන් තමයි ශාසන වනසන්නේ. එහෙනම් කාටවත් බාර දීලා හරියන්නේ නැහැ නේ. අපිට ඒ නිමිත ගෞරවය තියෙනවා නම් අපි ශාසන රැකෙන අය. කාරණා හින්දාම ඔය කාටවත් බාර දෙන ශාසනය මම පිළිගන්නේ නැහැ. ශාසනය කියන්නේ ඉගැන්වීම, කොට නැගිලි නෙමෙයි. ඉගැන්වීම මිනිස්සු පිළිපදින්න ඕන. ඒ අනුවගත් කල මේ සමාජයේ පවතින නිසා ඔබට එහෙම පුණ්‍යානුමෝදනාවක් කරන්න. නමුත් මම දකින්නේ මේ බුද්ධ දේශනාවට අනුවගත් කල අනුමෝදනය කියන්නේ දැනගෙන සතුටු වීම නම්, ගෙදරට ආපු අය සතුටු වෙන්නේ පින්කම දැකලා නම්, දෙවියන්ට සතුටු වෙන්නත් අනුමෝදනය වෙන්න එහෙනම් දැනගන්න වෙනවා. දැනගන්න එක්ක එහෙ ඉඳලා දෙවියන්ට මෙහාට දිවස් දෙන්නවා, නැත්නම් පින්කම් පොලක් ගන්න යන්න වෙනවා. දැන් ගෙදර ආපු පුද්ගලයා දැනගෙන සතුටු වෙන්නේ දැකලානේ පින්කම. එහෙනම් මෙයාටත් ඔක්කොටම යන්න වෙයි පින් ගහක් ගන්න, දේවාලයක් ගානේ. ඒ නිසා ඒක පසු කාලීන සිද්ධියක්.
මේ අපි ළමා කාලේ ඉඳලා දිගටම මේ ගාථා ටික කියලා පුරුදු වෙච්ච නිසා අපි මේකට අහු වෙලා නෙමෙයි ඉන්නේ. පාසල දහම් පාසල සියල්ලත් මේ ගාථා ටික අපිට උගන්වලා තියෙනවා. අපි ඊට එහායින් දකින්න ඉගෙන ගන්න වෙනවා. දෙවෙනි ප්‍රශ්නය. දෙවියන්ට පින් අනුමෝදන අවශ්‍යද? දෙවියන් කියන්නේ කවුද? අපාගත සත්වයා කියන්නේ පාපේ විපාකය. මිනිසා කියන්නේ පව්පින් දෙකේ විපාකය. දෙවියන් කියන්නේ පිනේ විපාකය. දෙවියන් වෙන්නේ පිනෙන්. උන්ට පින් තියෙනවා. ඒ පින ඉවර වෙනකම් එතනින් චුත වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට එතන ආයුෂ දුන්නාම දීර්ඝ වෙන එකයි වෙන්නේ. නමුත් අර උබ්බනිමිති සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙවියන්ගේ සුගතියත් මනුස්ස ලෝකයේ කියලා. එහෙ ඉඳලා ඒක ගෙවලා මෙහාට එන්න බලන් ඉන්නවා කියලා පෙන්නන්නේ. එතකොට ඒගොල්ලෝ මෙහෙ එන්න නම් බලන් ඉන්නේ. අපි පින් දීලා තව ටිකක් ආයුෂ දීර්ඝ කරොත් එහෙම අපි එක්කලා මනාපයක් නෙමෙයි අමනාපයක් නැති කර ගන්නවා ඇත්තේ. මට හිතෙන හැටි මම ඒ කියන්නේ. ඒ නිසා අපිට පුරුද්දක් ඇති කරගෙන තියෙනවා දෙවියන්ට පින් දීම කියන කාරණාව ගාථා කසට්ටා සහිතවචා ඔස්සේ අපිත් ඕක කියනවා. නමුත් ඥානුස්සෝනි සූත්‍රය එහෙම නැත්නම් මේ තිරෝකොඩ සූත්‍රය ආශ්‍රයෙන් ගත් කල අදාළ තැන හිටියොත් තමයි ලැබෙන්නේ නැත්නම් නැහැ කියලා තියෙනවා. අදාළ තැන කියලා පෙන්වන්නේ පරදත්ත උපජීවියා විතරමයි. අනුමෝදති දැනගෙන සතුටුයි. දැනගන්න වෙනවා කොහේ හිටියත්. මවකුසක හිටියොත් එහෙම දරුවෙක් පින් අනුමෝදන් කළාට දැනෙන්නේ නැහැ. අපාගත වුණාම දැනෙන්නේ නැහැ. දැනගන්න එපයි. ඒ දැන ගැනීම කියන තමයි අනුමෝදති කියන එකේ තේරුම. ඉතින් දැනගෙන සතුටු වෙයි. ඉතින් දැනගෙන සතුටු වෙන්න පුළුවන් කාටද කියලා හොයාගන්න එතකොට. ඒකයි අර ඥානස්සෝනි සූත්‍රය සහ තිරෝකඩ සූත්‍රය ගලපලාම කියන්නේ මේ අනුවගත් කල මෑතදී වැඩක් තමයි දෙවියන්ට පින් දීම. නැත්නම් පරලෝසෙපත් ඥාතීන් අතර පරදත්ත උපජීවියා නැත්නම් තිරෝකුඩ කියන පුද්ගලයා තමයි පින්කම දකින්නේ දැනගෙන සතුට උපදවා ගන්න. අපි පින් දෙනවා නෙමෙයි ඒක දැකලා හිතේ උපදවා ගන්න සතුටයි පින. අපි ඒගොල්ලන්ට දැක ගන්න පින්කමක් කරන එක කරන්නේ. ඉතින් ඕක උපදවා ගන්න ඕනේ දෙවියන් පිනින් පරලෝ ගියාය. ගියාම සමහරට ඒ වැරදිලා හිතන්නේ ආපහු මෙහෙන්ද හිතන් ඉන්නවා නම් පින් දෙන එක තව ටිකක් සතර දික් කරන එකක් කියලා මම දකින්නේ. ඉතින් දෙවියන්ට පින් තියෙනවා අභාගත සත්‍යයට පව විපාක තියෙනවා. ඒ සත්‍යෝ ඒ තන ආහාරයෙන් යපති කියලා කියන්නේ. ඒ ආහාරයෙන් කියන්නේ කනබන දේවල් වලින් කියන්නේ අපාගත සත්‍ය අපාපේන. අපි කනබන ආහාරයෙන්. දෙවියන් පිනින්, බ්‍රහ්මයින් ධානයෙන් ඒක තමයි ආහාරය. එතකොට පරදත්ත උපජීවියා පින් අවශ්‍යයි නමුත් පින් නැහැ. ඒ නිසා තමයි අනුන් කරන පින්කමක් දැකලා හිතේ සතුට උපදවා ගන්නෙ. ඔන්න අනුමෝදති. අනුමෝදිත්වා. අනුමෝදනය කියන එක. එතන තේරුම් කරගන්න බලන්න දැනගෙන සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි අනුමෝදනය කියලා. ඉතින් මේ සූත්‍ර දේශනා සංසන්දනය කරලා කරුණු පැහැදිලි කරන එකයි මට කරන්න තියෙන්නේ. සමාජයේ යම් යම් දේවල් කලක්සේ පුරුදු වෙලා තිබෙනවා. ඔකට පහර ගන්න මට ඕනකමකුත් නැහැ. ඊට පස්සේ ගියා කියලා ලෝකෝත්තර සංසීමක් ලැබෙන්නෙත් නැහැ. කලක් පුරුදු වෙච්ච දේවල් නේ අපිට මේවා එකයි. දෙක අටමහා කුසල් බුද්ධ දේශනාවක්ද? අනිත්‍ය කර බැලිය යුත්තේ සිතුවිල්ලද? සිතුවිල්ල හටගත් සිතද? යෝනිසෝ මනසිකාර්යය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩේද? ප්‍රශ්න කිහිපයක් එකට තියෙනවා. අටමහා කුසල් බුදුදහමේ තියෙනවා අකුසලෙන් වෙන්නේ මේ කුසලය කියලා එකක්. නමුත් සංසාරයේ විග්‍රහ කිරීමේදී කාමාවචර අකුසල්, කාමාවචර කුසල්, රූපාවචර කුසල් කියලා උගන්වනවා. භවගාමී කුසල්. එන්නේ සීවස් 8ක් 9ක් තිස්සේ බුදු සමයේ මාර්ගඵලලාභීත්වය අතුරුදහන්. සියලු දෙනා ප්ලෑන් ගැහුවේ නැත්නම් සැලසුම් සකස් කළේ අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉපදිලා නිවන් ලබන්න. අනේ අනාගත බුදුහාමරන්ගේ ශාසනයට යන්න උදව් වෙන කාරණා වශයෙන් තමයි මේ අටමහා කුසල් හඳුන්වන්න ඕනේ. කාමවචර කුසල් මේවා. විපාක දෙන කුසල්. ඒවා කරපුවා විපාක හම්බ වෙනවා. එතකොට ඒක මම බුදු දේශනාවක් වශයෙන් දකින්නේ නිවන් මඟ වැහුණන් පස්සේ අනාගත බුදු ශාසනයට යන්න මිනිසුන් අතර හෝ දෙවියන් අතර රැඳෙන්න කරන්න ඕන කාමාවචර පුණ්‍යක්‍රියා. අටමහා කුසල් කියලා කියන්නේ. පු탁ජන පුද්ගලයන් වශයෙන් සාමාන්‍ය මම අර මතක් කරන්නේ මේ සසරේ සැරිසරනකොට මනුස්ස ආශ්‍රව ටිකක් තියෙන්න ඕන මනුස්සකස අවකුසක උපදින්න කියලා. එහෙනම් අර පෙන්වන කාරණා ටික මනුස්ස ආශ්‍රව මිනිසුන් කරන වෙලාව.
ඊළඟ භවයක් යහපත් පැත්ත සාදාගෙන සදා උදව් වෙනවා ඇති. බුද්ධ දේශනාවක් වශයෙන් මම දකින්නේ. මොකද බුද්ධ දේශනාව අකුසලින් වැළකීමේ කුසලය. මම මේ විහාරස්ථානයකට සම්බන්ධ කාරණාටක් මේ අටමහා කුසල් කියලා තියෙන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න නිවන් දකින්න 100%ක්ම බැරි සසුනක් තුල අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න යන්නට මනුස්සකම රැඳෙන්න හදාගත්ත පෙළක් වශයෙන් තමයි මම මේක දකින්නේ. ගෞතම සසුන තුල නිවන් ඕන නම් අනාගත බුදුහාමරන්ගේ ශාසනයට යන්න අටමහා කුසල් ඕන නෑනේ නේ. නිවන් තේරෙනවා නම් ගෞතම සසුන තුල. එතකොට අපි උතෙන්ට ඇවිදින් ඉන්නේ ওই තේරම කරගෙන. අන්න ඒ වෙනස්කම් තේරුම් ගන්න. අනිත්‍ය කර බැලිය යුත්තේ සිතුවිල්ලද? හොඳයි ඔබ මේ දක්වා ජීවත් වෙලා තියෙනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ඇලිලා තියෙනවා. එකක්වත් නිට්ටයයි කියලා හැම අරන් තියෙනවද කවදාවත්? මේ වචන තමයි ගැටලුව තියෙන්නේ. තව එහාට මේකේ තියෙනවා මෙතන මම පැහැදිලි කරන්නම් ඒක. අපි ඉගෙනගත්ත එකක් නෙමෙයි ස්ථිර නැ අනිත්‍ය කියන එක ඇහැට පේන එකක්. නමුත් ඒක නෙමෙයි මේ බුදුසමයේ මේ අනිත්‍ය කියන එක කියන්නේ. අරමුණේ ඇලිලා හේතු ඉතුරු වෙනවට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. ඒක කවුරුත් මේක නිත්‍ය සුඛයි ආත්මයි කියලා ගත්තේ නැහැ. ඇලීමේදී සසර බැඳෙන්න හේතු ඉතුරු වෙන්නේ සංස්කාරයන් නිස්සුකාත්මක ගන්න. හින්දා ඒක හිතිය කියා ගත්තේ නැහැ කවුරුත්. ඇලෙනවට කියන නමක්. එහෙනම් නොඇලීමෙන් ගමන අසං වෙනවා. නොඇලෙනවට කියන නමක් තමයි නිදුක්ඛානාත්ම කියන්නේ. වචනෙන් කියන එකක් හරි හිතා බලන්න තියෙන දෙයක් හරි නෙමෙයි. අල්ලා ගැනීමෙන් තැවුල එහෙනම් අල්ලා ගැනීම නිත්‍ය සුඛාත්ම, අල්ලා නොගැනීමෙන් නොතැවුල, අල්ලා නොගැනීම අනිදුක්ඛානාත්ම ලස්සනට තියෙන්නේ. මේ අදහස් ඉදිරිපත් කරන එක හරි හොඳයි. එයාට මම ඉල්ලීමක් කරන්න කැමතියි. සාමාන්‍යයෙන් අපි මේ කරන ධර්ම දේශනා 50ක් විතර ඇහෙනකොට තමයි ඔක්කොම අදහස් ටික ගැළපීලා එන්නේ ලස්සනට. නැත්නම් ටිකක් තේරුම් ගැනීම මැදිකම තුර තමයි මම මේවා දකින්නේ මේ. අර ඉස්කෝලෙන් ඉගෙන ගත්ත බුද්ධ ආගම තුන ඉඳලා අපි මේ ප්‍රශ්න අහනවා කියලා මම දකිනවා සමහර ඒවා. එතකොට අල්ලා නොගැනීමෙන් සිදුවෙන දෙයට කියන නමක් අනිත්‍ය අරුණාම බලන්න එකක් නෙමෙයි ඒක. අල්ලා ගැනීමේදී යෝක නිත්‍ය සුඛාත්ම බැලුවේ නෑනේ කවුරුවත්. අල්ලා ගත්තාම සතරට හේතුවක් ඉතුරු වෙන එක තමයි නිස්සුඛාත්ම වශයෙන් බැලීමේ තියෙන එක. යෝනිසෝ මානසිකාරය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි. දෝති යෝනිසෝ මානසිකාරය නෝනින් මෙනෙහිම කියලා සිංහල වචනයට පරිවර්තනය කරගන්න එපා. පුතග්ජන පුද්ගලයා ගාවා තියෙන යෝනිසෝ මානසිකාරය ආර්ය පුද්ගලයා තමයි යෝනිසෝ මානසිකාරය ආරම්භ කරන්නේ. එතකොට එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය යාම තමයි සිද්ධ වෙන්නේ. මේක තේරුම් කරලා දෙන්න මම වචනයක් ගන්නම්. ආරණ්‍ය සූත්‍රවල වික්ෂුන්ට බුදුන් වහන්සේ ආවාදාන ශාසනා කරනවා. ඒකට කියන්නේ අයෝනිසෝ සූත්‍ර කියලා. ආරණ්‍ය අයෝනිසෝ කැලේට යන්න එපා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඉපදුනහම දරා ගන්නට බැරි නම්. එහෙනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කට අහු වෙන එක තමයි අයෝනිසෝ කියන්නේ. ඒවට අහු නොවන එකට එන යෝනිසෝ කියන්නේ. අන්න එහෙමයි අර්ථ ගන්න තියෙන තැන් තියෙන්නේ. නිසා නිකම් පෘථග්ජන පුද්ගලයෝ නොමෙනෙහි විකට මාර්ගඵලලාභීන් තනින් එහාට කර්මක්ෂය වීම සඳහා කෙලෙස් නැසීමට බලන්නා වූ දියුණු නොවනක් යෝනිසෝ මානසිකාරය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිනවා බලන්න දෙයක් නැහැ ආයි. දෙක සබ්බපාපස්ස ගාථාවට අනුව කුසලස්ස උපසම්පදා කියන එකද උපසම්පදාව කියන්නේ. එහෙම බැලුවොත් උපසම්පදාව ලැබීම කියන්නේ මගඵල ලැබීමද? හොඳයි ඉතින් මේ වගේ දේවල් අහපුවම මට හුඟක් දේවල් මේ කතා කරන්න පුළුවන්. ශාසන ඉතිහාසයේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ රහතුන්ට උපසම්පදාව දුන්නා. එහි බික්ඛු. එහි භික්ෂු පාවෙන්දනේ පැවිද්ද කියලා කියන නික්ලේශය උනම් පස්සේ මං හිතන හැටියට. කොහේ හිටියත් භික්ෂුනේ එතකොට. නමුත් ඊට පස්සේ ප්‍රාදේශීය මට්ටමින් උපසම්පදාව දෙන්න තීරණය කළා. ඒකට සරණාගමන උපසම්පදාව කියනවා. අනුජානාමි වික්කවේ ඉමේහි තීනි සරණාගමනෙහි පබ්බජ්ජා උපසම්පදන්ති. මහණනි මේ තෙරුවන් සරණ යාමෙන් පැවිදි සහ උපසම්පදාව දෙනවායි කියලා. ඒ තෙරුවන් සරණ යාම කියන්නේ පුංචි ළමයි ඔය වාක්‍ය තුන කියනවට නෙමෙයි.
මේ තෙරුවන් සරණ යාම ආරම්භ වෙන්නේ සෝවාන් වලින් එහා පැත්තට. ඒ තමයි තෙරුවන් සරණ කරගන්න අය. සැබෑවටම. ඊට එහා පැත්තේ අපි මේවා කියනවා විතරයි. එහෙනම් මේ එහෙම බැලුවොත් උපසම්පදාව ලැබීම කියන්නේ මගවර ලැබීමද? ඔව්. නමුත් සදහම් යට වුණ මාර්ගඵලලාභී නැති වුණාම ශාසනය රකින්නේ කොහොමද? අන්න ඒ නිසා තමයි ඤත්ති චතුත්ථ කම්ම කර්ම වාක්‍ය තුනක් සහ අනමත වාක්‍යයක් කීම තුළ පිරිනමන මේ වර්තමානයේ පවතිනා වූ උපසම්පදාව පවතින්නේ. ඒක කොයි නිකායෙන් කොහොම කළත් සම්මතයක්. ඒක ශාසනය රකින්න උදව් උපකාර වුණා නේ. අරක නැති නිසා මේකෙන් තමයි මෙතෙක් කල් රැකුනේ. හින්දා ඒ ගැන අඩුපාඩු අදපළු දකින්න එපා. නමුත් සම්බුදු ශාසනය නගා සිටවන්න ඕන නම් මේ මාර්ගඵලලාභීන්ට පමණක් හිමි වෙන සරණාගම උපසම්පදාව පිහිටුවේ යුතුයි කියන අදහසේ මම ඉන්නවා. අද වෙයි නම් ඉස්සරහට. එහි බික්කු නම් අපිට කරන්න බෑනේ නේ. අර අනුජානාමි බික්කවේ මෙහි තියෙන සරණාගමනේ පබ්බජ්ජා උපසම්පදාදී ඒ තෙරුවන් සරණ කියන එකක් නෙමෙයි. ගැඹුරින් තෙරුවන් වටහා ගත්තාම සසර දුකින් මිදීමට උන් තෙරුවන් සරණ කරගන්නවා. ඒ අර්ථයෙන් ගත් කල ඔබ මේ ඔබ ඉදිරිපත් කරපු එකත් මේ මගපල ලැබීමම තමයි. නමුත් වර්තමානයේ එක නෙමෙයි වර්තමානයේ අර පිරිහි ගියා වූ සසුන කලක් රකින්නට පරපුර වික්ෂු පරපුර ඇති කරගත්තා වූ සම්මතයක් මේ පිළිගැනීම. ඥාප්ති කියන එකේ තේරුම ප්‍රඥාප්තියක් කියන එක. පිළිගන්නවා. වැඩිහිටියන් පිළිගන්නවා මොහු උපසමන කෙනෙක් කියන එක. ඒක තමන්ගේ සීලයට බාධාවක් නැහැ. තමන්ගේ අනිත් අය දෙන එකට වඩා තමන් සිල්වත් වෙනවා නම් ඒක විපාකේ පවතිනවා. නමුත් අපි මේ කතා කරන්නේ මේ පවතින සම්මතයේ ඉක්මවා ගිය ගැඹුරක් පිළිබඳව. මේ සම්මතිය අපි ප්‍රතික්ෂේප කරන්නේ උපහාර ගහන්නේ නැහැ. නමුත් ඊට එහාගේ ගැඹුරක් දකින්නයි අපි මේ Facebook පාවිච්චි කරන්නේ. හරි බණ කියන්නේ හරි. 4. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව පහදා දෙන්න. ඒකෙන් විස්තර කරන්න තියෙන ප්‍රශ්නයක් තමයි ඔයෙන් අහලා තියෙන්නේ. මේක මම මෙහෙම කියන්නම්. මේක තියෙනවා පොඩි දෝෂයක්. මේක එක තැනක ගණනවා තුන් භවයට තියෙන ආසාව කියලා. තුන් භවය කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවය කියන්නේ හතර අපායයි, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6යි. කාම සුගතිය, කාම සුගතිය. ඒකේ තමයි ඇහැ කන නාසය දිව කය මුලකට ගත්ත පින්පව් දෙපැත්තේ ආරමුණු වලට ආසයි. ඒකට කාම තණ්හා. මේක යටපත් කරපු අය මේ කාම නියාම මේ කාම නීවරණ යටපත් කරපු අය ආර්ය මාර්ගයේ ගිහින් නෙමෙයි අතගලමතාන යෝගින් උපදවාගත්ත සංසුන් සමාධියක්. ඒක රූපවචර ධානය. ඒ රූපවචර ධානය නිවන වශයෙන් නෝන් සැලකුවා. ඉන්සා එතන තියෙන බැඳීමට තමයි භව තණ්හා කියන්නේ. සාස්වත දෘෂ්ටි හා බැඳුණු ආසාව, උච්ඡේද දෘෂ්ටි හා බැඳුණු ආසාව කියලා ඔක බෙදනවා ආයෙත්. එතකොට ආකාසානංචායතනේ, විඤ්ඤාණංචායතනේ, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන්නේ නෑ කියන එක. ඒ නෑ කියන එක තමයි ශුන්්‍යත කියලා කියන්නේ. එහෙනම් අරූපී භවයේ නිවන කියලා කොට ගත්තාම තියෙන එක විභව තණ්හාව කියලා ඒ අර්ථයෙන් ගන්න වෙනවා. නමුත් විභවං අභිනන්දති කියන කාරණේ පෙන්වනු ලබනවා මේ කාම තණ්හාව එකක්, රූපී අරූපී දෙක භව තණ්හාව, මරුණාම ආයේ උපදින්නේ නැහැ කියන අදහසක් ගන්න එක විභව තණ්හාව කියලා. පොතේ පොත්වල ඉගැන්වීම් ටිකක් මම මේ මතක් කළේ. මට නම් කියන්න තියෙන්නේ මේ පමණයි. ඔබට භව හෝ විභව තණ්හාවෙන් වැඩක් නැහැ. ඔබ වී කාම තණ්හාව තේරුම් අරගෙන ඒක නැති කරන්න. මොකද භව විභව තණ්හාව උපදවාගෙන නැති කරන්න තියෙන බුද්ධ ආගමක් නෙවෙයි මේක. අපේ සීමාව තේරුම් අරගන්නයි ධර්ම ශ්‍රවණය කරලා ඕනේ. මෙව මේ කාම භව විභව ත්‍රිවිධ තෘෂ්ණාවක් දේශනා කළේ එදා මේ තුන් භවයට අහුවෙච්ච අය හිටපු නිසා. gedara හිටපු අය කාම භවයේ, කැලේට ගිය අය රූපී අරූපී භවවල. ඒ නිසා ඔවුන්ට ඒ ත්‍රිවිධ තෘෂ්ණාවක් පැහැදිලි කරන්න පාවිච්චි කළා. අපට උගන්වලා තිබුණා ත්‍රිවිධ තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන සප නිර්වාණය කියලා. ඒ ඔක්කොටම අදාළ දෙයක් කරනවා. අපට ත්‍රිවිධ තෘෂ්ණාවක් නැහැ. අපි මේ කාම ලෝකේ, ඉන්ද්‍රියන් ලෝකේ ඇහුවෙච්ච එකක් නේ තියෙන්නේ. ඒක හදාගන්නයි අපි ඉගෙන ගන්න ඕන. අරව හොඳයි ලියන්න කියන්න පාඩම් කරන්න ලකුණු ගන්න. ඒක තේරුම් ගන්න. සම්මා වාමේ වායාමේ සඳහන් පරිදි උපන් අකුසල් යනු අතීතයේ සිදු අකුසල් නම් ඒට කාලපරාසයක් තිබේද? කාලපරාසය කියන එක ගන්න වෙන්නේ මෙහෙමයි.
ඔවා සිද්ධි වශයෙන් නෙමෙයි තියෙන්නේ. අපිට මෙහාට එනකොට ලෝභ දේශ මොහ මූල තත්ත්වයන් තියෙන්නේ. එතකොට මෙලොව වශයෙන් කොටස තමයි අපිට මතක තියෙන්නේ. නමුත් අර ඈඳී යන විට කර්ම විපාක න්‍යාය පොත්පත්වල විස්තර කරන ආකාරයට ඉස්සර ඒකක හේතුවක ඵලයකුත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාලපාරාසයක් හොයන්න බෑ. ඒක පෙන්වන විදිහක් නම් තියෙනවානේ මතක් කරගන්නකො. ditta ධම්ම වේදනීය, උපවජ්ජ වේදනීය, අපරාපාරිය වේදනීය. නිවන් දක්නා ජාති දක්වා කියන වචනෙන් පෙන්වන්නේ. එහෙනම් කාලපාරාසයක් නැහැ අතීත හේතු ඔය කියන්නේ දැන් මේ ජීවිතේ හොඳට ගත කරනවා. මහත් වූ අභාග්‍යයකටපත් වෙනවා කවුරු හරි. අනේ මේ ජීවිතේ නම් කරපු මොනම පාපයක් නැහැ මොන අකුසලයක් කරලත් දන්නේ විපාක දුන්නේ කියලා අඬන්නේ අර. ඒ ditta උපපජ්ජ වේදනීය සහ අපරාපරිය වේදනීය වශයෙන් උත් ඒවා සම්බන්ධ වෙනවා කියන එක. හයවෙනි ප්‍රශ්නය. බුද්ධ දේශනාවට අනුව පුද්ගලයෙක් සැබෑ ලෙසම බෞද්ධයෙක් වන්නේ කෙසේද? සැබෑ ලෙසමනේ. හොඳයි ඔබ බෞද්ධයෙක් වුණේ කොහොමද? උපදිනකොට අම්මා තාත්තා බෞද්ධ පන්සලක් තියෙනවා. ඒ නිසා ඒ ජීවිත ඉගෙන ගත්ත පන්සලට ගියා බුද්ධ ආගම ඉගෙන දහම් පාසල්. ගියා තෙරුවන් සරණ ගත වුණා. ඒකට කියන්නේ මොකද්ද? පාරම්පරික බෞද්ධ. හැබැයි ඒක හොඳයි අනිත්තට වඩා. සත්‍ය දේශනා කළ ශාස්ත්‍රවේකුගේ අනුගාමිකව විශ්වාස කරන කෙනෙක් හරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවේ බෞද්ධයෝද? මිනිස්සුયો ආවේ. උන් දරන මතත් එක්කලා විදිහින් වාද විවාද කරලා සාකච්ඡා කරලා ඔබ වහන්සේ වදාළ දේ මට තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ ගත වුණ උපාසක කෙනෙක්ව සලකන දෙයක්වා. අන්න තෙරුවන් සරණ ගත වීම වන තේරිලා. අන්න ඒක තමයි මම දකින සැබෑ බෞද්ධකම. දැන් අපි හිතමුකෝ බෞද්ධයෝ ඉන්නවා මේ රටේ කියලා. නමුත් ওই බෞද්ධයෝම දැනට වෙච්ච අය මම කියන්නේ. ඔය මැරිලා ලබන අනාගතේ ලබන නිවනක් ගැන බලා ඉන්නවට වඩා නරකද මොනවා හරි දෙන දෙයක් අරගත්තාම කියලා පොළඹවනවා. උපතින් බෞද්ධ වුණාට පන්සල බෝධි පූජා තිබුවා වුණාට අන්තිමට මොකද කරන්නේ? ටකරන් හරි දිවින්තේ හරි තව මොකක් හරි බලාපොරොත්තු වෙන ආගම මාරු කරනවා. ආන්න. නමුත් මේ තෙරුවන් හඳුනාගත්ත කෙනෙකුට ආගම මාරු කරන්න බෑ. ඔවුන් තෙරුවන් සරණ ගිහින් නැති නිසායි ආගම මාරු කරලා තියෙන්නේ. ඒ නිසා සැබෑ බෞද්ධයෙක් වෙනවා කියන එකේ තේරුම පටිසෝතගාමී ආපහු වැටෙන්නේ නැහැ රවට්ටන්න බෑ. මං හිතනවා මාර්ගඵලලාභී වුණාම ඊට පස්සේ නම් ඔය තව කවුරු හරි සරණං ගච්ඡාමි කරන්න බෑ කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ක්‍රියාත්මකයි. සායි බබා සරණං ගච්ඡාමි හරි තවත් ශාස්ත්‍රීය සරණං ගච්ඡාමි වලට යන්න එතකොට බෑ. ඒ දන්නේ නැති අය තමයි යන්නේ තේරෙන්නේ නැති අය. ඉතින් සැබෑ බෞද්ධකම කියන්නේ පටිසෝතගාමීම කියලායි මට නම් තේරෙන්නේ. සැබෑ තෙරුවන් ඒ තෙරුවන් සරණ පිටින්නේ සෝවාන් වෙනකොට. එතනින් එහාට තමයි සතර දුකින් මිදීමට තෙරුවන් සරණ කර ගැනීම ක්‍රියාත්මක වෙන්නේ. මේව ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්නවා මම ගොඩාක් විස්තර කරනවා දේශනාවල. නිච්ච සුඛ අත්ත ලෙස ගැනීමෙන් සසර සාදයි. අනිත් දුක්ඛ අනාත්ත ලෙස ගැනීමෙන් හේතු නැතිව නිරෝධ වේ. නමුත් බාහිර අරමුණු පංචස්කන්ධ ගැටෙන විට අපට සැපතක් සනීපයක් සෝයක් දැනේ. පංචස්කන්ධයට ගැටෙන විට ඒ වචනේ වැරදි යා. එවිට කුමන හේතුවක් නිසා ඒවා මම නොවේ මගේ ආත්ම නොවේ යන ගත යුතුයද? අහන ප්‍රශ්නේ තේරුම් ගන්න. එතකොට ඒගොල්ලන්ට සැපතක් දැනෙනවා කියලා පෙන්වන්නේ. ගැටෙන විට. පංචස්කන්ධයට ගැටෙන විට නෙමෙයිනේ බාහිර අරමුණු ඇසට කනට නාසයට දිවට කයට ගැටෙන විට. ඒ සැපේ සනීපේ ඔබ හිතනවාද බාහිර වස්තු වල තියෙනවයි කියලා? ඉස්සරහින් ඉන්න පුද්ගලයා 10 දෙනෙකුට 10 ආකාරයෙන් පේන්නේ ඇයි? විරුද්ධ නම් විරුද්ධවාදියෙක්, නෑ නම් නෑදෑයෙක්, උදව් කරපේන උදව්කාරයෙක්, ගැලවුම්කාරයෙක්. ඒ පුද්ගලයාද තමන් හදාගත්ත සංකල්පයේද අර? සංකල්පය මේ හදාගත්ත සංකල්පයක් මේක. අර බාහිර දේ උදව් වෙන්නේ. එතකොට සංකප්ප රාගෝ පරිසස්ස කාමා. පුරුෂයාට නැත්තම් ඉස්සරට කාමයේ කියලා කියන්නේ තමන් මේ වාස්යෙන් හදාගත්ත සංකල්පයක්. දැන් මේක අතීතයේ වින්දා.
මේ ජීවිතේ උනත් කමක් නැහැ මෙතෙක් කල් වින්දා. ඉස්සර ජීවිතෙත් ඔක් කරන්නේ නැති. මේ අරමුණට මුලා වී විඳින සැපත ඇති වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. මේ ජීවිත අවසානයේත් මේක බලාපොරොත්තු වෙමින් යනවා. එතකොට ඒකට තමයි සතර උපදින්නේ. අර තමන් හොයන සැප හම්බ වෙන්නේ නැති නිසා හොයන්න ආයෙත්. අන්න මගේ ආත්ම කොට ගැනීම තුළ සසරක් හැදෙයි. නමුත් නිවන කියන්නේ මරණයෙන් එහා පැත්තේ හරි බුදුහාමුදුරුවෝ ලබා දෙන එකක් හරි නෙක නෙවෙයි. මේ ජීවිතය තුළ තියෙන දෙයක්. නීවරණ නැති විට ඇත්තේ නිවීමයි. ඒ ධර්මයයි ඒ බුදුන්. ඒ ධර්මයේ සරණ කොට ජීවත් වෙන්න කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ ධර්මයේ මේ ඔබ ලබන සතරට වඩා ලොකු සතුටක් තියෙනවා. මේක වේදිත සුවේ අරක අවේදිත සුවේ. වේදිත සුවේ 16න් එකයි අවේදිත සුවේ 16න් 15යි. ලොකු සැපතක් අවශ්‍ය නම් පුංචි සැපත අතහරින්න. ඔබ මේ කතා කරන දැනෙන සැපත සනීපේ අරමුණක් හදාගෙන විඳින එකක්. අරමුණ තුල විඳින එකක්. ඒක විඳින්න තමයි හතර යන්න වෙන්නේ. ලෞකික සුවය. නමුත් අර සැනසීම මේක තුල සතර ගමනක් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙනවා. අර සැනසීම තුල ජාති ජරා මරණ නිදහස් වෙනවා. ඒ නිසායි ලොකු සැපතක් බලාපොරොත්තු වෙනවා නම් මේක අතහරින්න කියලා කියන්නේ. ඒකයි මේ එවිට කුමන හේතුවක් නිසා ඒවා මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේයි ගන්න යුතුද කියලා අහන එකට මම උත්තර දෙන්නේ. ඔව් ඔබට ඒවා සැපනම් ඔබ කම්සෝය ඔස්සේ යන්න. එතකොට මම ඒකට කියන්නේ මම මගේ ආත්ම වචනෙන් කියන එක නෙවෙයි අල්ලා ගැනීමට නමක්. එතකොට අර 16න් එකේ සැපත ඔස්සේ ඔබට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ඔක්කොම ඉස්සරහට හම්බ වෙනවා. නමුත් ඒක අතහැරියොත් ලොකු සැපතක් හම්බ වෙනවා. ඒක නැති දෙයක් නෙවෙයි තියෙන දෙයක්. අන්න ඒ සැපත ඕනේ නම් ඒකේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණත් නැහැ අටලොදාන කම්පාවක් නැහැ. ඒක ඕන නම් මේකට තියෙන ඇල්ම අතහරින්නට මම නොවේ මගේ නොවේ මගේ ආත්මය කියලා වචනෙන් කියන්න ඕනේ නැහැ හිතන්න ඕනෙත් නැහැ අල්ලා නොගැනීමට කියන නම. ඊළඟ ප්‍රශ්නේ ඒකෙමයි බාහිර ඇති දෙයක අනිච්ච දුක්ඛ අනාත්ම නැද්ද? බාහිර ඇති දෙෙහි අනිච්ච දුක්ඛ අනාත්මයක් නැද්ද? බාහිර දෙෙහි ඇති අනිච්ච ස්වභාවය මුලින්ම දැක නොවේද අපි සත්‍ය සොයන්න යන්නේ. බෝසතුන් සතර පෙර නිමිති දැක්කා වගේ. ඉතින් ඔබ බාහිරින් අනිච්ච ඉගෙනගෙන හිටියට මම හොඳ කතාවක් දෙකක් කියන්නම් අහගෙන ඉන්නකෝ. මට හමු වෙනවා වසර දෙකක් තුනකට පෙර අරණගම් වලදී විදුහල්පති ස්වාමින් වහන්සේ නමක්. දැන් විදුහල්පති ධූරය කරලා විශ්‍රාම ගිහින් බණ පොත පෙරලනවා දැන් ධර්ම දේශනා කරන්න. ඒ හමු වෙලා තමයි මට කිව්වේ දැන් ඔබ වහන්සේ හම් වෙන්න ඉස්සෙල්ලා අපිත් මේ වතු පිළිවෙල අනිත්‍යනේ ඉගැන්නුවේ. දැන් උන්වහන්සේලා ඒක කියන්නේ නැහැ. පෙරේදා මට හමු වෙනවා ඊට ඉස්සෙල්ලා මම සාකච්ඡා කළා කැකිරාල ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වහන්සේ හම්බෙන්න ඉස්සෙල්ලා මාත් බණට මේ බාහිර අනිත්‍යක් නෙවෙයි කියන්නේ. කොච්චර වරදක්ද මේ සමාජයට අපි කරලා තියෙන්නේ. ත්‍රිපිටකේ නැති එකක් බව ඔක තේරුම් ගන්නකො. මගෙන් අහන්නේ මොනවද මේ? පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්මෙන් තොර මොනම අනිත්‍යයක්වත් ත්‍රිපිටකේ නැහැ. ඔබ කොහෙන්ද මම හොයාගත්තේ? මට කියන්න කිව්වට කෙස්වල අනිත්‍ය ලෝම කෙස් තියෙන ඒවා පෙන්වන්නේ අසුභ සංඥා කියලා. අතීනස්මින් කායේ කේසාලෝමනකදන්ත අනිච්චා කියලා නෙමෙයි පෙන්වන්නේ. කේස අනිච්චා ලෝම අනිච්චා කියලා නෑ. අසුභානුපස්සී විහෙරති. සැප සුභ වශයෙන් ගන්න බෑ කියන එක. ඒ නිසා බුදු සමයේ පංචස්කන්ධයේ තුල තමයි අනිත් දුක්ඛ අනාත්මය තියෙන්නේ. ඔබ හිතන ඔය ඇතිවීම නැතිවීම නෙවෙයි අනිත්‍ය කියන්නේ. එතන ඉඳලා බලන වැරද්දනේ මේ තියෙන්නේ. ඒ නිසා ත්‍රිපිටකය තුල ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සත්‍ය කරෙය්‍යාති. පංච උපාදානස්කන්ධය තුල නුවණින් දකින අනිත්‍යක් ඇරුණාම ඔබ කියන කෙස්වල අනිත්‍යක් මල්වල අනිත්‍යක් ත්‍රිපිටකේ නැහැ. අර ස්වාමීන් වහන්සේලා නිහතමානීව පිළිගත්තේ අපි කොච්චර වරදක්ද මේ රටට කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ වරද අවුරුදු 400ක් කරලානේ තියෙන්නේ. ඒකේ නිදහස් වෙන්න ඔබට නුවණ තියෙන්න ඕන. කාටවත් චෝදනා කරන්න ඕන නැහැ. ඇයි අපි වරද විදිහට බැලුවේ? යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් බලන්න ඕන අනිත් ඇයිද ඇසින් දකින දරට ලඝු උනේ. ඒ ගොඩ එන්න බැරුවනේ දඟලන්නේ. අනිත් එක බෝසතාණන් වහන්සේ හතරට දැක්කා වගේ. මම මේකට හොඳ කතාවක් ඔබට කියලා දෙන්නම්.
ආර්ය පරිේෂණ සූත්‍රයේ තියෙන්නේ මව්පියන් හඬද්දී වැළපෙද්දී කෙස් රවුල් බහ තපසට නික්මුණා. තමන් වහන්සේ පැවිදි වුණ ආකාරය උන්වහන්සේ විස්තර කරන්නේ. මේ ගිහිගේ කලකිරීම සතපෙරණියේදී මේ කාරණා ටික සියලුම බෝසත් චරිතවලට අදාළ කතාවක් විදිහට මම අහලා තියෙනවා. ඒක ධර්ම පෙළක්. එහෙම නැත්නම් මේ බුදු වෙන්න ප්‍රඥාව දියුණු කරගෙන ආපු ආත්මික බෝසත් පුතෙක් අවුරුදු දැන් එතකොට කීයද 29යි 29 දක්වා මිනිස්සු ලෙඩ වෙන බව මහලු වෙන බව මැරෙන බව දන්නේ නැහැ කිව්වහම මෝඩයෙක් කියන්න නෙමෙයිද වෙන්නේ. දැන් මේ ඉන්න පොඩි ළමයිනුත් දන්නවනේ මහලු වෙන බව ලෙඩ වෙන බව මැරෙන බව. රුදෝදන රජුරෝ මේකප් දාලා ඉන්නේ නැති මං හිතන්නේ. මේකප් සෙට් එකක් නිතර තියෙන දේ පේනකොට විශේෂයක් අලු ටික දත් ටිකක් දාගෙන එහෙම නැත්නම් ඒ වෙනකොට මහලු වෙලා ඉන්න එපා එතුමා. මේ ඉස්කෝලේ උගන්වපු දහම් පෙළ පාඩම් ලියන්න උත්තර වලට ළමයින්ට. ඊට එහාට මේ පෙන්වන්නේ ඔහොම එකක් නෙමෙයි. ඔය S2කට පේන ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියන එක වෙනුවට උන්වහන්සේ නුවණින් දැක්කා මේ සංසාර ගමන තුළ ලෙඩවීම මහලු වීම මරණය. ඒ නිදහස් වෙන තැනක් හොයාගන්න ඕනේ. ඒක අර පැවිදි රූපය කියන්නේ S2කින් දැක්කුවා නෙමෙයි ඔය. ජරා ව්‍යාධි මරණයෙන් නිදහස් වූ තැනක් තියෙනවා නිවීම කියලා. ඒක හොයන්න ඕනේ කියන්නේ. අපි මේවා සිද්ධි වශයෙන් හදාන්න බැලුවම අපට තේරෙන්නේ නැහැ. බලන්නකො නිකන් කල්පනා කරලා. මේ දරුවෝ පොඩි දරුවෝ දන්නවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියන්නේ. බුදු වෙන්න උපන් ප්‍රඥාවන්තයා අවුරුදු 29ක් වෙනකල් මිනිස්සු ලෙඩ බව දන්නේ නැහැ. මහලු වෙන බව දන්නේ නැහැ. මැරෙන බව දන්නේ නැහැ. ඕකාරිතින් අර කතාවක් තියෙනවා වෙනත් ආගමක මම ඒක කියන්නේ නැහැ මෙතන. අන් ඒ වගේ අන්ධ විශ්වාසයන් මේ තියෙන්නේ. මම නම් ඔය විශ්වාස කරන්නේ නැහැ. ළමා කාලේ ඉගෙන ගත්තට. ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියලා විශ්වාස කරනවා එකක් තමයි ඕකත් ඉතින්. ධර්මයේ හොයාගන්න මේවා ඇඟිලි ගහන්න නැතුව. අතීත සිදුවීම් මම අර ඉස්සෙල්ලා කතාවක් කිව්වේ ගිය සතියේ. හරි වුණත් වැරදි වුණත් දැන් කරන්න දෙයක් නැහැ නේ. සිතට දේශයක් කනගාටුවක් ආවිට අපටේට ප්‍රතික්‍රියාවක් නොදැක්වුවද ඒ අපසිතේ බොහෝ වෙලාවක් පවතින බව හැඟෙයි. ඉතින් බොහෝ අපහසුයක් දැනෙයි. එසේ වන්නේ උපාදානීය නිසා. ඒකට තමයි මානසික දුක කියන්නේ. හදාගත් එකක් නේද? පුංචි කාලේ තිබුණේ නෑනේ ඕක. ලස්සන මූණක් තිබිච්ච පුංචි දරුවට ಜಾති ආගම කුලයේ හරි වැරදි තරහ මොකක්වත් තිබුණේ නෑ. තේරෙනවද මිනිස්සු දුක් හදාගන්නවයි කියලා? දැන් විඳින්න ඕනේ. දැන් අර අසුමුකෝ රුද්දමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් පටිවසති කියලා කියන්නේ ඕක වේදනාව එනවා මානසිකව. වේදනාව විසින් පොළවනවා ගහපම් බැනපම් බැනලා පුද්ගලයාට පලි අරගෙන රිදවලා සතුටු වෙන කියලා. නෑ. මෙන්න මේකට තමයි කෙලස් තවන වීරිය කියන්නේ. මේ අදහසට ඉඩ නොදී ඒවා සංසුන් වෙන්න අරින්න ඕන. ඒක සෝවාන් සිට රහත් දක්වා අනාගාමි දක්වාම තුනී කරන්න තියෙන එකක්. එක දවසට ඉවර වෙන්නේ නැහැ. යම් තාක් තියෙන තාක්කල් එනවා. ඒ එන්නේ ඇතුළත හේතු වශයෙන් තියෙන නිසා. නැති දවසට තේරෙවි එන්නේ නැති බව එදාට තේරුම් ගන්න නෑ කියලා. එතකල් තියෙන එකට දුක් වෙන මේ තියෙන එකක් එන්න අරින්න. බාහිර දේවල් උදව් කරන ඒවා එන එක අපේ දුර්වලකමක් පෙන්වා දීමක්. ඒක හතුරුකමක් වශයෙන් සලකන්න එපා කාගේ හරි. මිතුරෙක් වගේ එක සලකන්න. එහෙනම් ඊට පස්සේ යන අර කාන්ති නැත්තම් ඉවසීම කියලා කියන්නේ ඒකෙන් ප්‍රතික්‍රියා දක්වන්න නොයා මොකුත් නොකර හිටියොත්. තව විනාඩියකින් දෙකකින් ඕක නොදැනෙන්න අයින් වෙලා යනවා. අයින් කරන්න ගියොත් අකමැති කැමති වෙන්න ගියොත් අයින් වෙන්නේ නැහැ. ගණන් නොගෙන හිටියොත් ඔය සාමාන්‍යයෙන් ඔබට එන සිතුවිලි විනාඩි 3-4ක් යන්න අරින්නකෝ. එතකොට තේරෙවි චුට්ටක් වෙලාවක ඒක ඉවර වෙනවායි කියලා. ඒකට අහු වෙලා යන තාක්කල් යයි නවත්තන්න හදන්න එපා. ඊට පස්සේ දැනෙවි ආයක ඉවරයි නේද කියලා. අන්නේ ඉවර වුණා. එතකොට ඉතුරු වෙන්නේ නැතුව ඉවර වෙන්නේ. මම අත්දැකීමෙන් දකින දෙයක් මම මේ කියන්නේ ඔබත් බලන්න මේක කරලා. එතකොට සිහිය එනකොට අරක ඉවර වෙලා ඉවරයි. ඒ මොන හරි කරන්න ගියොත් මේ යන්නේ ඇරිහම. විරුද්ධ වෙන්න පක්ෂ වෙන්න ගියොත් හරියන්නේ නැහැ ඒක. එතකොට ඒ වගේ එසේ වන්නේ ඒ උපාදානයේම නිසාද උපාදානය නිසා තමයි එන්නේ. මට තරහ එනවා කියලානේ කියන්නේ. බුදුන් වහන්සේ වදාරන්නේ ඔබට උපදිනවා නම් ඒවා තියෙන නිසා එන්නේ කියලා. ඒ තියෙන නිසා කියන්නේ කොහේ හරි ගබඩා කරලා තියනවා කියන එක නෙවෙයි. ඒකට තමයි හේතු තියෙනවා කියලා කියන්නේ. අවිද්‍යා හේතු කියලා. ඒකේ ඵලය තමයි අර. නැති දවසට නෑ ඕක.
ඒ නැති තැන දක්වා හදන්න ඕන. එතකොට තමයි ඔහොමවත් දැවිල්ලක් නැතුව සැනසීලා ඉන්න පුළුවන්කමක් තියෙන්නේ. සුසුකං වත ජීවාම උත්සුකේසු මනුස්සකෝ. උත්සුකේසු මනුස්සේසු විහෙරාම මනුස්සකෝ කියලා බුදුහාම අපි සුවසේ ජීවත් වෙමු කියලා පංචකාමයේ උත්සාහයත් මිනිසුන් අතර ඒ බඳු උත්සාහයක් නැති අපි. දැවිල්ලක් නැති අපි සුවසේ ජීවත් වෙමු. එතෙන්ට හදන්න ඕනේ. එතකල් අපේ පෞද්ගලිකත්වය තමයි අපිට දැවිලි ඇති කරන්නේ. අතීතයේ දේශමූලිකව අනුසය ලෙස තැන්පත් වූ ක්ලේශයක් වර්තමානයේ උපන් අකුසලයක් ලෙස දෙවිට ඒ විදර්ශනා කළත් ඊට පසුව නැවත ඒ සිතට එනවා. ඒකට කුමක් කළ යුතුද? තවත් තීනතුරු එනවා. ඒක අපි බොහෝ කල් භාවිතා කරන නිසා ඒකේ බල ශක්තිය වැඩි වෙලා තියෙන්නේ. දැන් ආපහු අතහරිනකොට ටික ටික තෝකං කනේ ටික ටික සනයස්සනයක් පාසා බහින කලාවට හරවලා සෝවාන් සිට අනාගාමි දක්වා ගිහින් ඉවර කරන්න ඕන. අපිට ඕන වුණාට දැන් නැතුව ඉන්න තියෙනකල් එනවා. ඒ නිසා නැවත නැවතත් ඒක මූලික කොටන සිතන්න කියන්න කරන්න පරිගන්න යන්නේ නැතුව දරා ගැනීම තුලින් අර අවසන් වෙන්න අරින්න ඕන. ඒක සිතුවිලි ඔස්සේ ටිකක් වෙලා ගියාම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් ඉවර වෙනවා තේරෙවි. 10ක් 12ක් අතසා බලන්නකෝ. නොදැනම ඉවරුණා නේද කියලා. උපන්න කුසල් නැවත වර්තමාන අරමුණු ලෙස තුරට පැමිණෙන විට එම අරමුණෙහි ඇත්ත ස්වභාවය මෙතෙක් මෙනෙහි කිරීමට යාමේදී එම අකුසල් අරමුණ නැතුව යනවා. ඒ නිර්දි විදර්ශනාව නොවන බව දනිමි. එසේනම් එම අකුසල් අරමුණට කුමක් කළ යුතුද යන්න පහදා දෙන්න. හරි, ඔබ හරි. යමක් ආවහම දැක්ක කිව්වත් හරි මොනවා හරි කිව්වොත් ඒ අරමුණ වර්තමානයට ගැනීමෙන් අරක අතහැරලා යන්නේ අවබෝධයෙන් නෙවෙයි. කරන්න දෙයක් නැහැ නොකර ඉන්න කියලා කියන්නේ. ඒකනේ කාන්ති නැත්තම් ඉවසීම කියලා කියන්නේ. මම උදාහරණයක් පෙන්වලා තිබෙනවානේ. අහස හැමදාම තියෙනවා. නිල් පාටයි. සීමාවකුත් නැහැ. ඊට උඩින් වලාකුලක් එනවා. වලාකුළු දෙකක් ඇවිදින් හැප්පෙනවා. ඉතින් දැන් අකුණු ගහනවා, ගොරවනවා, ඉදිරි කොටනවා. තියනවාද ඕක? යක යනවානේ. අන්න ඔබේ මේ ගැටීම් කර වලාකුලක් හා සමාන සිතුවිලි අතර ගැටණයක්. ඊට යටින් තාමත් අර සංසුන් බව තිබෙනවා. ඔබ මේකට එකතු වෙන්නේ නැතුව සංසුන් බව ප්‍රිය කරන එකයි ධර්මයේ සරණ කර ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ ධර්මයේ සරණ නෙවෙයිනේ දැන් මේ දේශ සරණ කරගන්න හදන්නේ. එහෙනම් මේක අතෑරපම මේක අතාරින්න ඕන ධර්මයේ සරණට යන්න. වලාකුළු තේදිත් යාට අහස තිබුණා වලාකුළු නැතත් අහස තියෙනවා. වලාකුළුනේ තියෙන්නේ නැතුව පා වෙලා යන්නේ. හටගල නැති යන සිතුවිල්ලට අහුවෙන්නේ නැතුව ඒකට යන්න ඇරියාම තියෙන තත්ත්වයක් තියෙයි. මොකුත් කරන්න දෙයක් නැහැ. ආවන යන්න කියලා අනාගතයට ප්‍රතික්‍රියා දක්වන්නට මම මෙහෙම කරන්න යනවා රිදවන්න යනවා කියලා ඒකට අගයක් එකතු කරලා අනාගතයට තියන්නේ නැතුව ඉවර වෙන්න අරින්න. සූත්‍ර දේශනා සියල්ලෙම තියෙන්නේ මේක. ඔය මම ওই මහා රුක්ක සංයෝජන සූත්‍රවල ඔය පෙන්වන්නේ ආයෙ දර දාන්න එපා ගින්න නිවන්න ඕන නම් කියලා. මුල් ටික ගලවලා පුච්චපුවම ආයෙ කොහෙන්ද පැලවෙන්නේ කියලා අහලා තියෙන්නේ. ඒ පෙන්වන්නේ අනාගතයක් උපදින්න හේතු තැබුවොත් අනාගතයක් හැදෙන්නේ අනාගතයට හේතු නොතබා අවසන් වෙන්න අරින්න වර්තමාන මොහොතේ. ඒක තමයි දර්ශනාව කියන්නේ. ඒක සියුම්ම එතෙන්ට එන්න තේරුම් ගන්න. ඔක මේ සාමාන්‍යයෙන් මම 75 පොත් කියවන්න පටන් ගත්තේ 2004 වෙනකොට මට තේරෙනවා මේ තියෙන එකට වඩා ගැඹුරු කරුණක් කියලා. නමුත් මේ අවසානයේ නිර්වශේෂ නිරෝධය කියන එක හොයාගන්න බැරුව අවුරුදු 5ක් මම පොත් කිව්වා. 2005 දක්වා. එදායින් පස්සේ මට සූත්‍ර දේශනාවල ඔක්කොගෙම තියෙන්නේ පවණයි. දහම් පෙළක් තියෙනනේ අපේ ධර්ම දේශනාවල. අන්නේ පෙළ තේරුම් අරගෙන එතන සමීප වුණාම ඔබට අනුගමනය කළ හැකියි. තේරුම් ගැනීම සුත්තමේ ප්‍රඥාව, වටහා ගැනීම චින්තාමේ ප්‍රඥාව, අනුගමනය කිරීම භාවනාමේ ප්‍රඥාව. හෙමින් එතෙන් දෙන්න එක දවසට බලාපොරොත්තු වෙන්න එපා. මේ රටේ ධර්ම දේශනා 1000ක් අහපු අය ඉන්නවා මගේ. 500ක් අහපු අය ඉන්නවා. දෙකක් අහලා පැත්තක දාපු අයට වැඩක් වෙන්නේ නැහැ. 50ක් අහනකොට තමයි වචනයක් තේරුම් ගන්න හම්බුනේ කියලා අදත් මට කතා කරලා කියනවා. ඔබ මට සවන් නොදුන්නා එනම් ටිකක් සවන් දීලා බලන්න. එච්චරයි කියන්න තියෙන්නේ සම්බන්ධයෙන්. තව ටිකක් එහාට යමු අපි.
අපගේ සිතට පැමිණෙන යම් සිතුවිල්ලක් දෙස එහි හට ගැනීම නැතිවීම දෙස බලා සිටීමෙන් සිදුවන්නේ එම හට ගැනීම නැතිවීම යන අරමුණ අපගේ සිතෙහි හට ගැනීම නේද? ඔව්. එයත් සිදුවන්නේ අපගේ විදර්ශනාව මුලාවක් බවට පත්වීමද? ඔව් එහෙම බලන්න නෙමෙයි තියෙන්නේ. එසේ අප මුලාවන්නේ නම් අප කල යුත්තේ සිතට එන සිතුවිලි ගණන් නොගෙන සිටීමද? නමුත් එසේ සිටින විට අපගේ සිත තුළ තව අලුත් සිතුවිලි හටගනී. එම නිසා අපි නිවැරදිව විදර්ශනා කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කරන්න. දැන් මොකද්ද මේකට කියන්න ඕන උත්තරේ? සිතුවිලි ළමා කාලෙත් හටගත්තා. අල්ලාගත්තේ නැතහො නැති වෙලා ගියා. නමුත් සිතුවිලි වලට අගයක් එකතු කරලා කැමැති අකමැති වශයෙන් ලාභාලාභ දවස් වශයෙන් ඒ සිතුවිල්ලට ඒතම් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියලා වචනින් කියවෙන අතර මගේ මම මගේ ආත්ම කොට ගත්තා. ඒ ගත් එකේ වේදනාව තමයි දැන් ඔය ආපහු මට කේන්ති වෙනවා මරාන මැරෙන්න හිතනවා කියලා කියන්නේ තියපු එක. එතකොට වර්තමාන සමාජයේ මේ එන්න තියෙන සිතුවිලි ඔක්කොම එන්නේ නැතුව ඉන්න පටවි හරි ආපෝ හරි ආලෝක හරි නැත්නම් බුදු ගුණයක් හරි අරමුණක් දෙනවා කර්මස්ථානයක් කියලා. දැන් ඕක අල්ලන් ඉන්නකොට අනිකට එන්න ඉඩ නැහනේ. ඒ කෙලෙස් සේරම තියෙනවා. නමුත් මේ සමාධියක් වඩන්න පුළුවන් මේකේ. නමුත් මේ පෙන්වන්නේ හංගගෙන ඉන්න කියලා නෙමෙයි. අර මගේ මම මගේ ආත්ම කොට ගත්ත ක්‍රියාව කරන්න එපා කියන එක මේ කියන්නේ. නොකිරීම කියන්නේ ඒකනේ. ඒ නොකිරීම කියන එකේ තේරුම මම හොඳ වැඩක් කරන්නම්කො කියලා ඉස්සරහට තියන්න නැතුව ඉවර වෙන්න අරින්න. මේ සිත තුළ පවතිනවා අතීත පැත්තක් සහ වර්තමානයේ සහ වර්තමාන හේතු කියලා තුනක්. සාමාන්‍ය පුද්ගලයාගේ. ඇහැට යමක් පේනකොට එන තරහ අතීතයේ තිබිච්ච එකක්. නැත්තම් හඳුනා ගැනීම අතීතයේ පැත්තක්. වර්තමානයේ හඳුනා ගැනීමක් සිදු වෙනවා. පෘථග්ජන පුද්ගලයා ඒකත් එක්ක ඇලෙන්නකට එන්න ගියොත් එතන අනාගතයට හේතුවක් තියලත් ඉවර වෙනවා. නමුත් විදර්ශනාව කියන්නේ අතීතයෙන් ඇවිදින් ඉවර වෙන්න ඕන වර්තමානයේ හඳුනා ගන්න ඕන අනාගතයට නොතියා ඉවර කරන්න ඕන. සංයෝජන සූත්‍රයේ කොහොමද පෙන්වන්නේ? දරය ඇවිලෙනවා පුරුෂයෙක් කාලින් කාලට ආයේ මේකට මේ පහන ඇවිලෙනවා තලුයි වැටියයි දානවා. තෙලුයි වැටිය දාන නිසා මේ දැල්ලට දිගු කලක් ආහාර දෙන නිසා දිගු කලක් දැල්ලෙනවා. ඔය තෙලුයි වැටියයි දාම කියන එකේ තේරුම මම හොඳ වැඩක් කරන්නම් කියලා වර්තමාන හේතු තැවීමට කියන නමක් ඔය අරමුණ තුල. පුරුෂයෙක් තෙල් වැටිය දාන්න නැත්නම් තියෙන දැල්ල විරනකොට නිවි යනවා. අර ආන්න අර්ථයේ තේරුම් ගන්න මේ අනාගතයට තියන්න එපා කියන වචනේ තමයි තෙලි වැටියයි දාන්න එපා කියලා අය කියන්නේ. ඒක තමයි විදර්ශනාව කියන්නේ. අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම කියන්නේ ඒකයි ප්‍රතික්‍රියා දක්වන්න නොයා. ඒකට තමයි හොඳ ශක්තියක් කාන්තිය අයවසීමක් තියෙන්න ඕන. ඉතින් මේක ධර්මදේශනාවල අපි හරියට පැහැදිලි කරනවා. ඔබ මේක වචනෙන් අහලා අතහරින්න නැතුව ටික ටික සමීප වෙන්න බලන්න. තේරුම් ගන්න. මම කියන්නේ මේ වචනයක් පෙන්වන්නේ සුතමය ඇහුවා විතරයි ප්‍රඥාව. චින්තාමය. පොඩ්ඩක් හිතන්න ඊට පස්සේ. උදාහරණ අරන් හිතලා බලන්න. ආගමක් රටක් ජාතියක් කුලයක් තිබුණ නැති දරුවන්ට මොකක්වත් නැහැ ප්‍රශ්නයක්. නමුත් ඒවා අල්ලා ගන්න ගියාම හිත ඇතුළේ ඉතුරු වෙන්න පටන් ගන්නවා. එතන ඉඳලා මේ උපාදාන වෙන්න පටන් ගන්නනේ. දැන් මේක උපාදානයේ ඇවිදින් ඉවර වෙන්න ඕන. උපන්න කුසල් දුර වෙනවා කියන්නේ තියපුවා එනවා ඇවිදින් ඉවර වෙන්න ඕනේ. උදව්වක්. යලි උපාදානය කර නොගැනීමටනේ විදර්ශනාව කියන්නේ. අනාගත හේතු ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කිරීමට. විදසුන් වඩනවා කියන්නේ. නැතු වචනෙන් කියා හිතා ඉන්නවට නෙවෙයි. ධර්ම ශ්‍රවණය කිරීම තුළ සමීප ඥානයක් ඇති කරගෙන ඊට පස්ව මේ සිද්ධිය පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න කොහොමද ඉතුරු වෙන්නේ කියලා. අන්නේ ඉතුරු වෙන විදිහ නොකර ඉන්න එකට නෙවෙයි විදර්ශනාව කියන්නේ. දැන් ඔය මම දකින්න ඔක ලස්සන වචන තියෙනවා. අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධය ක්‍රෝධ නොකිරීමෙන් ජය. නොකිරීම කියන්නේ මොකද්ද? නහි වේරේන වේරාණී සම්මන්තේ දචනං අවේරේනච සම්මන්ති. නොකිරීමෙන් සංසිද්ධි.
ඉතින් මගේ නොකිරීම කරන්නේ කොහොමද කියලා අහන්න එපා. නොකිරීම කියන්නේ නොකිරීම. ඉස්සල්ලා කරපු එක කරන්න එපා කියලා මම කියන්නේ ඒකනේ. ඒකට දිගු වේගවත් බරපතල ශක්තියක් ඕන. සද්ධා විරිසත් සමාධි ප්‍රඥා නැත්නම් වීරියක් තියෙන්න ඕන කියන්නේ ඒකයි සතරෙන් මිදෙන්න. මොකද ඔබට කියන්නේම මායя ගහගනින් බැනගනින් පලිගනින් එකට කරපන් කියලා සතරට බඳවන්නමයි හදන්නේ. ඒ පෙර කළ දේ. ඒක නොකරන්න කොච්චර ශක්තියක් තියෙන්න ඕනද? භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් පෙන්ලා තියෙන වචනේ මම එදා කිව්වා. සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි. අර ආපු දුක් දුම්නස් දෙකේදී. අස්සුමුකෝ රුදමානෝ කඳුළු සලමින්. ක්‍රියා ප්‍රතික්‍රියාවකට නොයා බ්‍රහ්මචර්යම් පටිවසති. ප්‍රතික්‍රියාවකට නොයා ඉවර කරන්න මහන්සි වෙනවා. බවසර වසනවා කියන්නේ ඒකට. අතීතයේ තියෙන වේදනාව විඳින්නත් ඕන. ඒකයි නිවන දුකසේ ලබන්න ඕන කියලා කියන්නේ. වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධය පිළිබඳ දේශනාවන් අතිශය ප්‍රායෝගිකව වැටහි. පංච උපාදානස්කන්ධය මරණ සතිය තුළ වඩන ආකාරය ඊට පැහැදිලිව වටහා ගත්තෙමි. නැත්තම් පැහැදිලිව වහන්සේ ඉදිරිපත් කළා. භාවනා ක්‍රම තුළ තවදුරටත් පංච උපාදානස්කන්ධයේ වැඩිම සිදුවන ආකාරය විස්තර කර දෙන්න ඉල්ලා සිටිමි. භාවනා ක්‍රම තුළ පංච උපාදානස්කන්ධය බලන්න බෑ. භාවනා ක්‍රම කියන්නේ අරමුණක් අරගෙන වඩන එකනේ. මම මේ ළඟදී දේශනාවකදී කිව්වා පුංචි කතාවක්. ඔබ මතක තියාගන්න මේක. මගේ අතට ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම්තුමාගේ පොත් හම්බ වෙන්නේ 1975. මට අවුරුදු 21යි. මේ පොත් අතර තියෙනවා භාවනා නම් කුමක්ද කියලා පොතක්. මගේ පොත් කබඩ් එකේ තිබුණා පුංචි පොතක් නිසා අතුරුදහන් වෙලා. කවදා හරි දීලාද නැත්නම් හොයාගන්න බැරුවද දන්නේ නැහැ. මෙන්න මේක මට කියවනකොට හම් වෙනවා ඒ 75 තේරුනේ නැහැ 80 81 කියවනකොට නිවැරදි භාවනාවට ක්‍රමයක් නැත. ලංකාවේ තියෙන සියලුම ඔය ක්‍රම භාවනා පට්ට ගහලා තියෙන ඉවරෙන්නම. අපේ රටේ ඔය මහා ජනප්‍රිය කියලා කතා කරන ක්‍රම ඔක්කොම. මට අර වචනේ මතකයි. භාවනාවට ක්‍රමයක් නැත. මම එදා ඉඳලා හොයනවා. දැන් මොකද්ද මේ අපි මේ ත්‍රිපිටකෙන් කියන්නේ? අමුතුවෙන් අරමුණක් ගන්න එපා ප්‍රසාදයන්ට ගැටෙනකොට එන අරමුණේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසකා නොයිකන්ද කියලා නේද කියන්නේ? පස් දිනකට පස් ආකාරයෙන් උපදින වශයෙන් කලින් නාසයෙන් මොකද ක්‍රමයක් ගන්නෙ? ඒ අරමුණ විදර්ශනා කරන්න තියෙන එක. එතකොට ඒකට ක්‍රමයක් තියෙනවද? ඒක අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න අවසන් කරන්න ඕන. 10 දිනකට 10 ආකාරයක්. එකම අරමුණ සම්බන්ධයෙන් වෙන සංකල්පය. දැන් හරි නේද භාවනාවට ක්‍රමයක් නැහැ කියන එක? අධිකාරම්තුමා කියන්නේ ආචාර්ය උපාධියක් තිබිච්ච හොඳ අහිංසක බෞද්ධයෙක් උගතෙක්. මෙයා ගියෙත් ඇඳේ හිටපු ගමන් නිින්ද ගියා කැස්සක් ආවා උදේ වල්නකොට නැහැ. කිසිම කරදරයක් නැතුව. ඒ නිසා ඔය ක්‍රම කියන එක පිළිබඳව ඊතරම් විශ්වාස තියන්න එපා. මේ කතා කරන්නේ මොකද ක්‍රම තුල තවදුරටත් බලන්න බෑ. ක්‍රම කියන්නේ අරමුණක් අරගෙන වඩන එක. ඒකට අරමුණනේ ඒකනේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවනේ වඩනකොට ඒක. තමන් අරමුණක් හදාගත්තාම ඒක තමයි පංච උපාදානස්කන්ධය වෙන්නේ. ඒක වැඩෙනවනේ එන්නේ වැඩෙනවා කියන්නේ බලවත් වෙනවා. උපාදානෙ වැඩි වෙනවා. මේකේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින එක සම්බන්ධයෙන් කරනවා බලෙන් එකක් ගන්න ඕන නෑ. ස්වභාවයෙන් ඉඩ දීලා එන්න තියෙනකල් එයි. නැත්තම් නිහඬ වෙන්න. එහෙනම් අරමුණු විදර්ශනා කරනවා කියන්නේ එන අරමුණ එකක් අලුතෙන් ගන්න ඕන නෑ. එකක් ගන්න ගියාම ඒකෙන් අනිත්ව වැහෙනවා. මේක මේ බුද්ධ කාලේ ඉඳන් පෙර ආතුව තිබිච්ච එකක් නෙමෙයි. අපේ අය අනවබෝධය තුළ බෞද්ධ භාවනා කියලා මේක අපට දාලා වදයක් නෙමෙයි පටවලා තියෙන්නේ මේ නිවැරදි විදර්ශනාව වහලානේ තියෙන්නේ. කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑනේ. මම දැක්ක මේ Facebook එකේ තිබුණා දේශනයක් දාලා තථාගතයන් වහන්සේගේ අභිධර්මයේ විනාශ කළ තුන්වෙනි පිටකයේ අභිධර්මයේ කියලා.
තුන්වෙනි සංගායනාවෙන් ඉදිරිපත් කළ අභිධර්මයෙන් කියලා. හිමිනමක් කියන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනාවේ දෙවෙනි ධර්ම දේශනාවේ පංචස්කන්ධය අනාත්මයෙන් අභිධර්මයේ දේශනා කළා. ඒ නිසානේ ඔක්කොම මගපරලාභී නිවන් ලබා ගත්තේ. පව් සිද්ධ වෙන හැටි, පින් සිද්ධ වෙන හැටි, කාමාවචර කුසල් සිද්ධ වෙන හැටි, රූපාවචර කුසල් සිද්ධ වෙන හැටි මේ සිතේ සිදු වෙන පව් පින් සිදු වෙන ආකාරයේ විග්‍රහයක් අපට පාඩම් කරලා උගන්වනවා. අර ඊට ඉස්සර සිදු වෙන දේ තවත් වචන වලින් ඉගෙන ගන්නව ඇරුණාම අපට කර්මක්ෂය වෙන කර්මේ නෑ ඒකේ. කටපාඩම් කරන එකක් විතරයි, චිත්තසයිස ගණන් කරන එකක් විතරයි. මේක ළමාජිය පිළිගත්ත ලොකු එකක් වෙලා තියෙනවා. හින්දා අපි කිව්වට පිළිගන්නේ නැහැ. අර මං අර හිමිනම මං දැක්ක මං කියෙවෙත් නැහැ. මං අපි මොකද අදහස් කරන්නේ අදුයේ නෙවෙයිනේ. ඒ නිසා මේකේ බොහොම පොඩි දෙයක් තියෙන්නේ. ඔය ඔච්චර පාඩම් කරගන්න වෙලාවක් නැහැ. සුනීතට එහෙම උතුම් පාඩම් කරගෙන ඉන්න වෙලාවක් සෝපාකට එහෙම. ඔබ තේරුම් ගන්න අඟුලිමාලට වදාළ මම නතර වෙලා තොප නතර වෙන්න කියන එක. බුදුන් වහන්සේට කල්පන්න නතර වුණේ කොහොමද? ඔබ නතර වෙන්න ඕන මොකද කරන්න ඕන? එච්චරයි මුළු බණම වෙන මොකුත් ඕනේ. ඊට පස්සේ නතර වෙන්න හැටි ඔබට කරන්න නතර වෙන්න වෙයි. ඒකයි බුදු සමය විදර්ශනාව නැත්නම් කර්මස්ථානය. පහතුන තරහව හා තණ්හා අනුසය සහ භවය පුරා පළදීමට නියමිත කර්ම විපාක ඇතුළු අතීත සිතුවිලි කුමක් ඇසුරු කරගෙන පවතිනවාද? අතීත කර්මයන් වර්තමානයට බලපාන්නේ කෙසේද? ඇසුරු කරගෙන පවතිනවාද? අවිද්‍යාපච්චය සංඛාරය ඉගෙන ගත්තේ නැද්ද? කය ඇසුරු කරගෙන හරි මොලේ අතුරු කරගෙන හරි තියනවා කියලා නෙමෙයි පෙන්නන්නේ, අවිද්‍යාව කියලා එකට කියන්නේ. අපි විසින් අවකාශ කරන එක. තණ්හා අනුසය. අපි හිතේ තියෙන හේතුවක්. ඔබ ඊයේ තරහ වුණෙන් පස්සේ මේ පුද්ගලයා දකින්නකොට එන්නේ කොහේ හිතවිලාද? මොලේ තිබිලාද කොහේ මොකක් කරා? මං හොඳ වැඩක් කරන්නම් නම් කියලා තණ්හාවට එකතු කරපු නිසා. ඒකයි තණ්හා අනුසය කියලා කියන්නේ. ඒක තමයි මේකට දෙන්න දෙන උත්තරේ. කුමක් ඇසුරු කරනද කියන කාරණා. ඔබ වච්චගත සූත්‍රය අහලා තියෙනවද? ওই සිද්ධිය වච්චගත අහනවා. කොහොමද මේවා එන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ගින්නක් ඇවිලිනවා උඩට යන්නේ මොනව අල්ලගෙනද කියලා අහනවා. ගිනිදැල් උඩට යන්නේ වාතය අල්ලගෙන කියලා කියනවා. එහෙනම් ඔබේ හැත මේ හේතු උපදින්න උපාදානය අල්ලගෙන කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ උපාදානය කියන වචනේනේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒක මේ ද්‍රව්‍ය නෙමෙයිනේ. උපාදානයේ ඇතිතුරු ගනි. ඒක අල්ලගෙන. එහෙනම් උපාදානයෙන් මිදීමක් බුදු සමය පෙන්වන්නේ. එතකොට වර්තමානයේ බලපාන ආකාරය තමයි ditth ධම්ම වේදනී, උපජ්ජ වේදනී, අපරාපරි වේදනී කියලා පෙන්වලා තිබෙන්නේ. දැන් ඔබට කයක් හම් වෙලා තිබෙනවා. ඔය වර්තමානයේ විපාකයක්ද ඔය තියෙන්නේ? නෑ, අතීත කර්ම වල විපාකයක් ඔය. ඔගේ උපන්ලප හරි අඩුපාඩු හරි දක්ෂ හරි තියෙනවා නම් ඒ සියල්ලත් පෙන්වන්න පුළුවන් සාධක තියෙනවා තවත් කතාවල. මව්පියන් විතරක් ඔය දේ කළේ නෑ. මව්පියන් උදව් වුණා, මවත් උදව් වුණා. නමුත් ඉතුරු කොටස ඔබට අදාළ කොටසක්. එහෙම අතීතයක් නැත්නම් මව් කුසක නිකන් කලලයකට හැදින්න බෑ. මව් කුස කියන්නේ ගරාජයක් වගේ එකක්. ගරාජය තුල වාහනේ නිෂ්පාදනය කරනවා, එළියට ආපුවම ස්ටාර්ට් කරන්න පුළුවන්. එතන ස්ටාර්ට් කරන්න බෑ. ඔබ නිින්ද ගින් ඉන්න වෙලාවට දවල්ට කරපු වැඩ අනුව හින දකින නිසා තමයි නිින්දෙදි ගෙවිච්ච කොටස් නිර්මාණය වෙලා කය නිදි හිත ඇතුලෙන් ඒ වුණාට ගමම ඔක්කොම කරනවා. ඒ නිසා අදාළ කොටස් නිර්මාණලා උදේට ඇඟ සනීපයි. ගෙවිච්ච කොටස් හැදුණා. මොනවා නිසාද? කය හෙලෙව්වේ නැති වුණාට හිතින් අතපය හලවන ගමන් බයන ඔක්කොම කරපු නිසා. ඒ වගේ මානසික ක්‍රියාවක් නැත්නම් මව කුසක කයක් සකස් වෙන්නේ නැහැ. ඒක අතීතය. ඒ අතීතයේ මව කුසට බිහිවුණන් පස්සේ ටික දවසක් යනකොට දරුවෝ තුලින් හොයන්න පුළුවන්. සමහරව අඬනවා, සමහරව hina වෙනවා.
මේ අඬන්න තව අඳුරගන්නත් නැහැ. මෙහි හිනා වෙන්න අම්මා තාත්තා අඳුරගන්නත් නැහැ. නිින්ද ගියාපම දරුවා හිනා වෙන්නේ අඬන්නේ ඇයි බලන්න. අඬනවා කියන එකේ තේරුම දුක් සහගත සිතුවිල්ලක් ඇවිදින් අතීතයට ගිහිල්ලා හිනා වෙනවා කියන එකේ තේරුම සතර සහගත සිතුවිල්ලක් ඇවිදින්. දෙකම තව මෙහෙන් හම්බරන්නේ නැහැ. ඒ අනුසාරයෙන් හිතන්න. වැඩියෙන් දරුවා නිදාගන්නේ මෙහෙ ලෝකයක් නැහැ මනෝ ලෝකෙ තමයි ඉන්නේ. මෙහෙන් එකතු වෙන්න අර කාමතක වෙලා යනවා. අර කුඩා දරුවෝ සමහර අය අතීතයේ කියන්නේ යන්න පුළුවන්කම තියෙන අර මතකෙට යන්න පුළුවන්කමනේ. අවුරුදු 3 4 5 පයින්නකොට බැරි වෙනවා. තණ්හානුසය පටිච්චසම්පාදය හරහා පංච උපාදානස්කන්ධයට සම්බන්ධ වන අයුරු පහදන්න. පංච උපාදානස්කන්ධයට සම්බන්ධ වන අයුරු. මොකට මේ ප්‍රශ්න ලියනවද කියලා මට තේරෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ මේ ප්‍රශ්න. අහගන්න එහෙනම්. පංචස්කන්ධේ මමත්වයට ගැනීම තුලින් යම් කෝපකවේ අනුසේති තේන සංකං ගච්ඡති පංච උපාදානස්කන්ධය මේ යන්නේ හේතු ඉතුරු වෙලා. පංච උපාදානස්කන්ධයෙන් පෙන්වන පෙළ පරිසම්පාදයෙන් පෙන්වන්නේත් ඒකම තමයි. මේව හුඟක් නෙවෙයිනේ. මේ බලා ගන්න මං කියලා දෙන්නේ. ඇහැට හමු වෙනකොට තින්නම් සංගති පස්සෝ. කනට හමු වෙනකොට තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතු වීමෙන් පස්ස චෛසිකේ පහළ වෙනවා. ස්පර්ශ වුණාම ඊට පස්සේ විඳින්න පටන් ගන්නවා පස්සපච්චා වේදනා. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. සැප නම් ඇලෙනවා දුක නම් ගැටෙනවා. වේදනා පච්චා තණ්හා. ඒක ජීවිත තුනක් තුන බලන්න එපා පොතේ බලන්න එපා ඔබේ ඇස තුල කන තුල නාසය තුල බලන්න. තණ්හා නම් උපාදානම් බව ඔය පටිච්චසම්පාදේ සිදුවෙන හැටි තමයි පෙන්වන්නේ. පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන පච්චා භව අන්න සතරට බැඳුනා. භව නම් ජාති ජරා මරණ භව නිරෝධෝ නිබ්බාන. ඒ භව වෙන එක ඉවර කරන්න වෙනවා. එතනම නෙමෙයිම. පටිච්ච සමුප්පාද. පටිච්ච සංඋත්පාද. හේතු කීපයක් එක්වර එකතු වීමෙන් හට ගන්නා කියන අර්ථය. ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණ තුළ සිදුවෙන දේක් පටිච්චසම්පාදය කියලා කියන්නේ එතෙන්ද ඉගෙන ගන්න. ඉස්කෝලේ පටිච්චසම්පාදයේ අංග 12 කී ආයිනේ නැතුව ආත්ම තුනකට බෙද බෙදා ඉන්නේ නැතුව. ඒ වාසයෙන් නම් අපි මේ ප්‍රශ්න අහන්නේ ඔබගේ දැනුම ඉතා පල්ලෙහායින් තියෙන්නේ. අපි පටිච්චසම්පාද විශ්කා කරන්නේ පොතේ හරි ආත්ම තුනකට හරි නෙමෙයි. ඇස තුල, කන තුල, නාසය තුල, අරමුණ තුල පටිච්ච සමුප්පාද. අතීතයෙන් එනවා වර්තමානයේ ඉඳලා අනාගතයට තියලා ඉවර කරනවා. ඒක පැවැත්ම. ඒක නොකරන්න පුළුවන් ඒ නිසා අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විඳිනකොට අනාගතයට නොතිය ඉවර කරන්න පුළුවන්. ඒක තමයි නිරෝධය දකිනවා කියන්නේ. සමීප වෙන්න මේවා මම අද නෙමෙයි කියලා තියෙන්නේ. මේවා සවන් දීලා තේරුම් ගන්න බලන්න. නැතුව නිකන් වචනේ අහලා දැම්මට හරියන්නේ නැහැ. තණ්හානුසය සමග උපත ලබන මිනිසෙක් වයස මොහු පුරා යාමත් සමග පස්දරින් ලබා ගන්නා අරමුණු සීමා සහිත වූහොත් මෙව තණ්හානුසය ක්‍රියාත්මක වනුයේ කෙසේද? පස්දරින් ගන්න ඕනේ නැහැ වෙන මොන මනෝද්වාරයක් තියෙන්නේ. පස්දොරෙන් ගන්න එකත් මනෝද්වාරේ වැඩෙන්නේ. පස්දොරෙන් ගන්න ඒවා නතර වුණත් ඇතුළත කොටස සිත ඇතුලෙන් අන්සතු දැක් සැපතක් දැක දල ලොබිනේ උන්ට නොවිස් මට වේවයි සිතිනේ. උන්කලේ පව හටගස්සින් මතුරිය දුක්මයි දෙන්නේ කියලා අර කවියක් තියෙන්නේ. සිතුවොත් පස්දොර නැවතුනා හිතින් පුළුවන් නේ. දැන් අපි කියමුකෝ යම් කිසි පුද්ගලෙක් කලකිරලා ඉන්නවා. කෙලි එළියට දෙන්නේ නැහැ කය වචන. නමුත් මම දිවි නසා ගන්නවාමයි. මම දිවි නසා ගන්නවා කියලා හිතා ඉන්නවා. දැන් කය වචනට දුන්නේ නැහැ. නමුත් අන්තිමට වෙලාව ආපු ගමන් මතුවෙන්නේ අර දීප ශක්තිය නිසා නේද? එඳ පස්දරම ඕනේ ඇතුලෙන් මෝරන්න පුළුවන්. මම කියලාත් තියෙනවා ඔය දිවි නසා ගන්නයි කිව්ව දෙනෙක් මම දැකලා තියෙනවා. උන් කවදාවත් එක දවසට ඕක කරගත්තේ නැහැ. කල් ඇතුව හිතලා කියලා ප්ලෑන් ගහලා උපරිමයට ආපුවම Tamanda පාලනය කරගන්න බැරි තැනදී අර වැඩේට අහු වෙනවා. හින්දා ඒ වගේ අදහසක් තියෙනවා නම් පළවෙනි වතාවටම කඩලා දාන්න. හිත ඇතුලෙන් ගෙනියන්න එපා. එහෙම වුණොත් ඒක බලවත් වෙන දවසට ඔබට පාලනය කරගන්න බැරි වෙනවා. හින්දා බාහිරින් ගත්තේ නැති වුණාට ඇතුළතින් මෝරා යනවා මේ දේවල්. මෙවැනි අවස්ථාවක කිරුක්කෝපන සූත්‍රයේ පැහැදිලි කර පරිදි ලෝභ දේශ මොහ වල වැඩිමක් සිදු වෙනවාද? ඔව්. ස්වභාවයෙන්ම
ළමා කාලයේ සිට අරමුණ අරගෙන මම මගේ ආත්මකට ගැනීම තුළ දැන් ওই පුංචි ළමයින්ට වඩා ලොකු අය ඇට්ටරයි දඩබ්බරයි කියන්නේ ඔය. ඒකනේ කාරණාව. ලෝභ මූලයේ, දේශ මූලයේ නැවත නැවත භාවිතා කිරීමෙන් බලවත් වෙනවා. ඒක තමයි ගහේ කිරි ලොකු වෙන වැඩෙනවායි කියලා කියන්නේ. එසා අපි මේ භාවිතයෙන් හදාගන්න පැත්තක් තමයි අපට දුක් ගෙනත් දෙන්නේ. අරගේ විශාල වේදනාවක් දැනෙනවායි කියලා. ඔහු හදාගත්ත නිසායි. හදාගත්තා නම් අයින් කරන්නත් පුළුවන්. එහෙනම් ඔබ හොයන්න ඕන නිවීම ගැන නෙමෙයි. ඔබට මේ දුකට හේතුව ඔබ හදාගත්ත එක. මේක හැදුනේ තියලා නම් නොතැවීමෙන් ඉවර කරන්නත් පුළුවන්. දැන් යම් කාලයක් කියලා අමනාප වෙලා ඉන්නේ. අමනාපේ මතක් වෙනවා. ටික කාලයක් ගියාම මතක් වෙනවා. මත මනාප වෙනවා. හිතවත් වෙනවා. දැන් අමනාපේ නෑ නේද? හොඳට වරට වඩා හිතවත් වෙන්නේ. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන් කියන එකනේ. ඒකයි අර වැරදි පැත්තක් නොකිරීම. අපිට හුරු වෙලා තියෙන වැරදි පැත්ත කරන්න. කාමාංගම වඩපන් කියන වරුණා බොජ්ජංග වඩන්න කියන්නේ නැහැ. අපේ හිත. නමුත් අපිට නොකිරීමෙන් අවේරේනච සම්මන්ති කියන නොකිරීම කියන කාරණාව. ඒ නොකිරීම කියන එකේ තේරුම ඉදිරියට තියන්න එපායි කියන එක. හොඳයි 13යි ප්‍රශ්න හම්බෙලා තියෙනවා. රණුක විජේරත්න නේද? නෑ රන් කෙත් ඔන්නේ මොකක් හරි ඒ වගේ ඉංග්‍රීසියෙන් තියෙන සෑවේ රන් කෙත් හරි කිත් හරි මොකක් හරි රන් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පංචස්කන්ධයේ අනිත්‍ය ලෙස බැලීම යනු එය මානවන බව තේරුම් ගැනීමද? පංචස්කන්ධයේ දුක්ඛ ලෙස බැලීම යනු ඒ මගේ කර ගැනීම නිසා ඇති වෙන දුක තේරුම් ගැනීමද? පංචස්කන්ධය අනාත්ම ලෙස බැලීම යනු මගේ ආත්මය නොවන බව තේරුම් ගැනීමද? යන්න පැහැදිලි කරලා දෙන්න. ඔව් ඒක තමයි මේ පෙන්වන්නේ. ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. පාලියෙන් පෙන්වන්නේ. ඒ මගේ ආත්මය. නේතං මම නේතෝහං අස්මින් නමේසෝ අත්තා. ඒ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. අපට බැරි වුණ කාරණේ තමයි මේකම තමයි මේ නිත්‍ය සුඛ ආත්ම කියන්නේ. නිත්‍ය සුඛ ආත්ම කියන්නේ මගේ ආත්ම කියන එක. අනිදුක්ඛානාත්ම කියන්නේ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්ම නොවේ කියන එක. මේ වචනෙන් කියන එකක් නෙවෙයි මේක මේ. අල්ලා ගැනීමෙන් මගේ ආත්ම වෙනවා. අල්ලා නොගැනීමෙන් මගේ නොවන, මම නොවන, මගේ ආත්ම. නිසා අල්ලා ගැනීමෙන් තැවුලයි, අල්ලා නොගැනීමෙන් නොතැවුලයි කියලා පැහැදිලි කරනවා. සංසාරේ කරේ අල්ලා ගන්න එක, අල්ලා නොගන්න පුරුදු වෙන්න වෙනවා. ඒක වචනෙන් කියන එකක් නෙවෙයි මේ. වචනේ බෙදලා තුනට මේ අනිදුක්ඛං අනාත්තා කියලා, නිස්සකාත්ම කියලා කවුරුත් මේ ඔය අරමුණු ඇලෙන කාල පුංචි කාලේ අද දක්වා එකකටවත් මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්ත කෙනෙක් ඉන්නවද? නෑනේ. ඒ අර එහෙනම් අර ඒ ඇලෙනවට නමක් පෙන්නන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න හොඳට තේරුම් ගන්න ඒතං මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තා කියන එක තමයි නිස්සකාත්ම කියන්නේ. නේතං මම නේතෝමස්මින් මේසෝ අත්තා කියන එක තමයි දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. එපමණයි. මිනිස්සුන්ගේ දර්ශනය ඒතං මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තා දුකටපත් වේ. තථාගතයන් වහන්සේගේ දර්ශනය නේතං මම ඒතෝමස්මින් මේසෝ අත්තා දුකට හේතු නොතව අවසන් වේ. පටිසෝතගාමී අනුසෝතගාමී. ඔහොමයි තියෙන්නේ බණ ඔක්කොම. මිනිසා පවපින ඔස්සේ අනුසෝතගාමී වේ. බුදුරජාණන් වහන්සේ අල්ලා නොගැනීම පටිසෝතගාමී ඔස්සේ සතර ගමන කෙලවර ගන්න කියා දෙයි. මේ ඒක වෙන වෙනම බෙදන්න යන්න එපා. මේ පෙන්ලා තියෙන ආකාරය තුන වෙන වෙනම ගන්න ඕන නැහැ. තව එකක තියෙනවනේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ සල්ලතෝ රෝගතෝ ගණ්ඩතෝ පරතෝ 11 වේපේදා. මේ 11ම බලන්න වෙනවා එතකොට. ඔය අරමුණු තුල හුඟක් බලන්න වෙලාවක් නැහැනේ. අරමුණු තුල කරන්න පුළුවන් එක දෙයයි. එක්ක අල්ලා ගන්න එක එක්ක අල්ලා ගන්න නැති එක. සසරේ පුරුදුනේ අල්ලා ගන්න. ඒකට තමයි නිස්සෝකාත්ම කියලා කියන්නේ. දැන් පුරුදු කරන්න අල්ලා නොකන අතහරින්න. අනිත් දුක්ඛනාත්ම කියන්නේ ඒක තමයි. තව ප්‍රශ්නයක් එනවා ඒ වුණාට ඒක දැන් ගිය අවශ්‍ය නැහැ.
ඒ ප්‍රශ්නට කාලේ නාස්ති කරනලා අපි මේ කතා කරපු දේ තේරුම් ගන්න බලන්න. බුදුකෝස හාමුදුරුවෝ සහ අභිධර්ම පිටකේ ගැන අහනවා මගෙන්. මගේ ධර්ම දේශනාවල කරලා තියෙනවා. මේ සමාජයේම අනිත් පැත්තට යන්නේ ඒගොල්ලෝ එක මතයක ඉන්නේ. ඉතින් අපි ඔකට පහර ගාලා කතා කරන්න ඕනෙත් නැහැ තේරුම් ගන්නවා ඇරුණා. ඒ නිසා මම දැක්කා ඔය Facebook වල පවා දාලා තියෙනවා ඒ වගේම මෙහෙම කියනවා නිවන් දකින්න අභිධර්මය අවශ්‍යයි කියලා. ඒකෙන් ඔයගොල්ලෝ කල්පනා කරනවා චිත්තසයිසික රූප නිබ්බාන පාඩම් කරගන්න ඕන කියන එක. නමුත් චිත්තසයිසික රූප නිබ්බාන තුන්වෙනි සංගායනාව ඉස්සලා තිබුණේ නැහැ. ඒ වගේම චිත්තසයිසික රූප නිබ්බාන සම්බන්ධයෙන් තියෙන මතයක් තියෙනවා. සාරිපුත්ත අභිධර්මයේ, සර්වාස්තිවාදී අභිධර්මයේ, ථෙරවාදී අභිධර්මයේ. අපේ ථෙරවාදී අභිධර්මයේ සිත් සංඛ්‍යාව 89යි. සාරිපුත්ත අභිධර්මයේ එතකොට සිත් 100යි. සර්වාස්තිවාදීන්ගේ 75යි. කොකද පිළිගන්නේ? ඔවුනොන්ට පේන හැටින් බෙදලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ අභිධර්මයේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා කවුරු ගත්තත් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින රූප වේදනා සංඥා සංකාර පහ. මමත්වෙන් ගත්තොත් සසරට මැදේ නොගත්තොත් මිදේ. ඕන අභිධර්මයේ. වෙන මොකවත් ඕන නැහැ. ඒක මුල් දේශනාවේ ඉඳලම තියෙනවා. මේවා නොදෙසූ දහම් කියලා පෙන්වන්නේ ඒකනේ. අවශ්‍ය කොටස බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. වියතුන් වැඩි වෙන්න මේවා විග්‍රහ කරලා පොත්පත් ගොඩක් ලියලා තියෙනවා. ඒවා නොදෙසූ දහම්. ඒක නිවන් දකින්න අවශ්‍ය නෑ. ඒකයි එකෙන් කියන්නේ. විභාග ලියන්න පාඩම් කරන්න පාණ්ඩිත්‍ය පෙන්වන්න හොඳයි. ඕවා අත්‍යවශ්‍ය නම් එහෙනම් කවුද අපි මේ කොණ්ඩඤ්ඤ තවුසගේ ඉඳලා නාලක අන්තිම පැවිද්ද දක්වා කට්ටිය බුදුහාමුදුරුවෝ පහළ වෙලා අවුරුදු 236ක් පිරිනවම් වෙලා අවුරුදු 236ක් පහු වෙනකල් ඉන්න වෙනවා පිරිනවම් වඩ. ඉන්න නැත්තම් බණ තේරුම් ගන්න. ඔය තුන්වෙනි පිටකේ අභිධර්මයේ ඕනෙම නම් ඒක 236කට පස්සේ තුන්වෙනි සංගායනාවෙන් එළියට ආවේ. එතකල් අනිත් අය නිවන් ලැබුවේ ඒක කිව්වද? මේ සම්බන්ධයෙන් මම ඔබට අදහසක් ඉදිරිපත් කරලා තිනවා මම හිතන්නේ මතක ඇති. ඒක මම මාධ්‍යවලත් කියලා තිනවා මේකෙත් කියනවා. ඔබ බොහෝම ගරු කරන කෙනෙක් තමයි අගමහා පඬිත් වළංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් කියන්නේ. පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, ලතින් සියල්ල ඉගෙන ගත්ත කෙනෙක්. අපි වගේ පුංචි කෙනෙක් නෙමෙයිනේ. මහා යානේ මෙහෙම චිත්තසයිසික ගණන් කරන අභිධර්මයක් නැහැ. චිත්තසයිසික ගණන් කරන අභිධර්මයේ අපට දීමෙන් සැබෑ අභිධර්මයේ නැතිවිය. මම කියවලා තියෙනවා එහෙම. ලංකා විශ්වවිද්‍යාලයේ එකම බෞද්ධ මහාචාර්යවරයා මහාචාර්ය W.S. කරුණාරත්න. අපි මේවා කියන්නේ නැත්නම් කවුද රටට කියන්නේ කියලා ඇහුවා. මේ චිත්තසයිසික ගණන් කරලා මගේ කෙලස් පොඩ්ඩක්වත් නැති වුණේ නැහැ. මෙහෙම එකක් මම වෙන්නේ නැහැ. මහායාන ධර්මයේ නැත්නම් සත් ධර්මයේ කියන එක. ඉතින් ඔය උන්වහන්සේලා එතුමන්ලා කියන නිසා නෙවෙයි මම ඒක පිළිගන්නේ. මම මේ ආපු ගමනක් ආපු කෙනෙක් නේ අපි. අපි ආයේ. අපි ගමනක් හොයන ආපු අය. එතකොට අපට තේරෙනවා පංචස්කන්ධේ පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ගියා පිහි පැවිදි. නමුත් ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධයක්. පංචස්කන්ධයට ස්ත්‍රී පුරුෂ ගිහි වේදයක් නැහැ. ඒක ඇහෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් ඔක්කොම පහළ වෙනවා. ඒකේ ආත්මය මිනිසා දුකටපත් කරයි බුදුන් වහන්සේ හොයාගෙන පංචස්කන්ධය අනාත්ම. ඒක තමයි අභිධර්මය. ඒ අභිධර්මයේ දැනගෙන අනුගමනය කරන්න ඕනේ දුකෙන් මිදෙන්න. අපාය යන හැටි, දිව්‍ය ලෝකය යන හැටි, බ්‍රහ්ම ලෝකය යන හැටි පාඩම් කරුවාට නතර වෙන්නේ නැහනේ. හොඳයි. මම අල්ලංග ඔරලෝසුවක් දිනාවෙත් තියනෙත් නැහැ. මනෝද්වාරයට පිවිසි විට අහන්න බෑ ඔය මැකෙනවනේ. පස්සේ දවසක මේකේ වෙලා රැඳෙන්නේ නැහැ එච්චර වෙලා ඔබට ඕන දෙයක් නැත්නම් Facebook එකේ ඉදිරිපත් කරන්න අපි පස්සේ කතා කරමු. එහෙනම් ඔන්න අපි ඔබ ඉදිරිපත් කරපු ප්‍රශ්න 13කට අදාළ කරුණු පැහැදිලි කිරීම කළා. යම් යම් ප්‍රශ්නවල අපි පැහැදිලි කරපු ධර්ම කරුණු තේරුම් ගත්තේ නැතුව ඉස්කෝලේ දැනීමෙන් සහ තමන්ගේ දැනීමෙන් ඉදිරිපත් කරපු බව පේන්න තිබුණා. මට හමු වෙන අපගේ ධර්ම ශ්‍රවණය කරපු අය මුගක් අහපු අය නම් කියන්නේ අහන්න ප්‍රශ්න නැහැ කියලා.
පණ 100ක් අමාරක් 200ක් අපයි. ඒ නිසා ඔබ දැනුවත් වෙන්න ඉස්සර වෙලා. අපි මේ කතා කරන්නේ විභාගේ පාස් කරන්න දැනුවත් කරන එකක් එහෙම නෙමෙයි. ඒක ඉතින් ඒ තියෙන හැටියට ලියන්න නිර්දේශ වල හැටි එහෙමනේ. වැරදි නැත්තම් ෆේල් කරයි. අපි කතා කරන්නේ අපේ මේ ජීවිතයේ මේ මොහොතේ දුකට හේතු ඉතුරු නොකර අස්කරන ආකාරය පිළිබඳ විදර්ශනාවක් ඕන කෙනෙකුට තේරුම් ගත්ත කෙනෙකුට. ඒක අර ලියන ඒවා වැරදිවත් ලියලා ලකුණු ගන්න පුළුවන්. නමුත් මේ ප්‍රායෝගික වැරදි කරන්න බෑ හරියටම කරන්න ඕන. එතකොට ඔබ අතින් මේක වෙනවද බලන්න තේරුම් අරගෙන. අල්ලා නොගැනීම අතහැරීම කියන එක. එතකොට ඇතුළත සංසුන් වෙනවද එනවද බලන්න. වෙනදට වඩා. අන්නේ සංසුන් බව තේරෙනකොට ඔබට තේරෙවි ප්‍රතිඵල තියෙනවා. ඒක ආරම්භයක් පමණයි අවසානයේ දක්වා ඉස්සරහට යනකොට ඔබ නිවිලා ඉඳී සම්පූර්ණයෙන්ම. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් මාතෘකාවක් හෝ ප්‍රශ්නාවලියක් සමග මුණ ගැහෙමු. පොඩි ආමතුරු මගේ මේසෙ උඩින් තියලා තියෙන මාතෘකා කීපයකුත් ප්‍රශ්න නැත්නම් මේ මාතෘකාවකින් මම කතා කරන්නම්. නැත්නම් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කැමතියි. හොඳයි අපි ඉදිරියට යමු. ඔබේ අවබෝධය පුළුල් වේවා. ඔබට නිවන සැනසෙන මඟ පෑදේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි.